හලෝ අපි ඇවිල්ලා ඉන්නේ චුට්ටක් බලන්න. වගේ. හරි මං ඇවිල්ලා ඉන්නේ චුට්ටක් බලන්න ඕනේ. කවුද කට්ටිය එන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක බලන්න? විද බලන්න තා කට්ටිය නිදිද අපි හැරවන්නද? ඇඳ උඩ ඉඳගෙන බලන්න පුළුවන් ලංකාවට ඉරිදා. මොන්න මේ ටිකක් කළා යනවා මේ මට පේනවා දැන්. හරි. එරොනෙල් ඉන්නවා. good morning. අරිඳු and භාග්‍යා කියලා කියනවා. good morning හැමෝටම. ඔක්කොටම අමතක වෙලාද 10ට තියනවා කියලා. කියන එක ඇහෙනවා මට. කින්න හරිද මේක මිනිමයිස් කරගමු. අද හායි පියු නේද චුට්ටක් කට්ටියක් එනකම්. උදේට කාලා බීලා දින්නේ. කෑව ඊයේ එනකොට ගෙදර එනකොට 12 විතර වුණා මම හිතන්නේ 12 මාසෙකට ගෙදර එනකොට ඔය ට්‍රිප් එක හොඳයි නේ. හොඳයි අපිට පොඩ්ඩක් මට පෙර සූදානම වෙන්න බැරි වුණා ට්‍රිප් එක. නැත්තම් තව ටිකක් හොඳ වෙනවා. බලමුද කවුද එන්නේ කියලා. කෙනෙක් එනවාද කියලා. අපි චුට්ටක් ඉන්න ඕනේ මේ පළවෙනි ප්‍රශ්න ටික අහන්න. මොකද මේ ඒක හරියම වැදගත්. අපේ ගෲප් එකටත් වැදගත්. මොකද්ද කන්න කැමති මොනවාද වගේවද? නෑ ඉතින් අපි ඒ වගේ ඒවත් නිකමට අහනවානේ. ඔව් 5-6 දෙනෙක් ඉන්නවා දැන්. පටන් ගමු හිමීට. පටන් ගමු. යුරෝපයෙන් භාගයක් නිදි. කැනඩාවත් නිදි. කැනඩාවේ අනිත් පැත්තත් නිදි. ඉතින් ඒගොල්ලෝ එහි ඉන්න අය ගොඩක් අය කියලා තිබ්බා මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න වෙන්නේ පස්සේ කියලා. ගිහාන්ට ඊයේ ලොකු ප්‍රශ්නයක් තිබ්බා. අපේ ගිහාන් උමාංගලීට එයා දැවිලේ ප්‍රශ්න අහයි කියලා හිතනවා. මේ හරි කවුද මේ ඉරිඩොලොජිස්ට් කියන්නේ? ඉරිඩොලොජිස්ට් එහෙම නැත්නම් අයිරිඩොලොජිස්ට් කියලා අපි කියනවා. මේ අයිරිඩොලොජිස්ට් කියලා කියන්නේ නැත්නම් ඉරිඩොලොජිස්ට් ඒ දෙකම වචන දෙකම හරි. USA වල ගොඩක් යූස් වෙන අයිරිඩොලොජිස්ට් කියනවා. අනිත් රටවල ගොඩක් යූස් වෙන ඉරිඩොලොජිස්ට් කියලා. ඒ කියන්නේ ඇහැ බලලා. ඇහි අයිරිස් එක බලලා අපේ ඇඟේ තියෙන ලක්ෂණ ගොඩාක් කියන්න පුළුවන් නම් අපේ ඇඟේ සිස්ටම්ස් තියෙනවා ප්‍රධාන වශයෙන් සිස්ටම්ස් 17ක් තියෙනවා සර්කියුලේටරි සිස්ටම් එක එතකොට අපේ නර්වස් සිස්ටම් එක එතකොට ඒ වගේ ඩයිජෙස්ටිව් ට්‍රැක් එක ඒ වගේ එක පද්ධති තියෙනවා අපේ කියන රුධිර සංසරණ පද්ධතිය ආහාර ජීවන පද්ධතිය වගේ පද්ධති තියෙනවා මේ පද්ධතීන් ගැන අපේ අයිරිස් එකේ සඳහන් වෙලා තියෙනවා. අපේ අයිරිස් එක බ්ලූප්‍රින්ට් එකක් වගේ. අපේ බොඩි එක බිල්ඩින් එකක් නම් අපේ අයිරිස් එක ඒකේ බ්ලූප්‍රින්ට් එක වගේ. ඒ දේවල් හරියටම අයිඩෙන්ටිෆයි කරගෙන ඒ දේවල් ඇනලයිස් කරන්න පුළුවන් කෙනෙක් තමයි කියන්නේ ඉරිඩොලොජිස්ට් කෙනෙක්. එහෙම නැත්නම් අයිරිඩොලොජිස්ට් කෙනෙක් කියලා. හරි. දැන් තව කෙනෙක්ගේ ඇස් දිහා බැලුවට පස්සේ අර ඉස්සෙල්ලාම දැක්ක ගමන් අර සයිට් එකෙන් එතකොට ඔය කියන අපි ලෙඩ ටික හොයාගන්න බෑ නේද හරිද? ඕ ගොඩක් අය බයයි මාසෙත් කතා කරනකොට මේ ඇස් දිහා බලලා කතා කරන්න මේ ඒක තමයි. ඒගොල්ලෝගේ දේවල් ටික හොයාගනි කියලා. නමුත් මම කියනවා එහෙම කෙලින්ම ඇහැ දිහා බැලුවට හොයන්න බෑ. ඒක එන්ලාර්ජ් කරලා බලන්න ඕනේ. ඉතින් මගේ ක්ලිනික් එකේ තියෙන විශේෂ
උපකරණ අපි ස්ට්‍රීට් ලැම්ප් බයෝමයික්‍රොස්කෝප් එක මම ගොඩක්ම යූස් කරන්නේ. ඒකෙදි අපේ මේ චූටි අයිරිස් එක චූටි ඇහි අයිරිස් එකට සිංහලෙන් කියන්නේ තාරා මණ්ඩලය. ඒක තමයි අපේ ඇහි පාට තියෙන කොටස. ඒ කියන්නේ ලංකාවේ නම් ගොඩක්ම දුඹුරු පාටයි. ඒක 99කම වගේ තියෙන දුඹුරු පාට ඇස්. ඒ දුඹුරු පාට එකේදී ලා දුඹුරු වෙන්න පුළුවන්, අද දුඹුරු වෙන්න පුළුවන්. ගොඩාක් තද දුඹුරු වෙන්න පුළුවන්. ඉතින් අපි හිතන්නේ පොඩි කාලේ මේක කළු පාටයි කියලා. ඒ කළු පාටට පේන්නේ ඕනෙම පාටක් ඔයගොල්ලෝ දන්නවා ගොඩාක් තද වුණාම කළු පාටට පේන්නේ. අපි හොඳ ලයිට් එකක් ගහලා බැලුවම අපිට තේරෙනවා මේ කළු නෙමෙයි මේක තද දුඹුරු පාටයි කියලා. ඉතින් මේ අයිරිස් එක ලොකු කරලා බලන්න ඕනේ. ගොඩාක් විශාලණය කරලා බලන්න ඕනේ. අඩුම ගානේ අර hand held magnifying glass එකක් හරි තියෙන්න ඕනේ. ගොඩාක් ලෝකයේ අයිරිඩොලොජිස්ට්ලා ඉන්නවා magnifying glass එක සාක්කුවේ දාගෙනමයි යන්නේ. දැන් මම දන්න මගේ ආසම අයිරිඩොලොජිස්ට් කෙනෙක් ඉන්නවා ඩෙනි ජොන්සන්. එයා මේ හැමතිස්සෙම සාක්කුවේ දාගෙන එයාට අලුත් කෙනෙක් හම්බුනොත් එහෙම එයා අහනවා මේ මම පොඩ්ඩක් ඔයාගේ ඇහැ දිහා බලලා කමක් නැද්ද කියලා. ඊට පස්සේ මේව මැග්නිෆයිං ග්ලාස් එක අරගෙන මේ ඇහැ දිහා බලලා එයා දැනගන්නවා මේ කෙනා කොයි වගේද කියලා. ඉතින් ඒ වගේ ඩිවයිස් එකක්වත් නැතුව එකපාරටම ඇහැ දිහා බලනකොට ගොඩක් දේවල් කියන්න බෑ. ඒකින්ද බය වෙන්න එපා. ඇස් දිහා බලාගෙන කතා කරන්න. right එතකොට අර ඇත්තටම මම වැඩිපුරම කතා කරේ අර එක්කෙනෙක් තව කෙනෙක්ගේ ඇස් දිහා බලන ඇස් එක්ක බැඳෙන්නේ අන්න ඒ වගේ දෙයක්. ඒක වෙන්න පුළුවන්. හරි අයිරිඩොලොජි ඒ ඇහැ දිහා බලලා වෙන වෙන ගොඩාක් දේවල් කියන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. දැන්නේ ඔව්. දැන් ඔයා වයිෆ් කෙත් බැලුවද ඉස්සෙල්ලාම ටක් ගාලා අරගෙන? නෑ බැලුවේ නෑ. හරි. එතකොට මේ ඉරිඩොලොජිස්ලා කොච්චර ප්‍රමාණයක් ඉන්නවද ලංකාවේ? ඔව්. ඊට ඉස්සෙල්ලා කියනකොට මේ මම දැන් මගේ ක්ලිනික් එකට ස්ටාෆ් ගන්නකොට ඉන්ටර්විව් කරනකොට එතකොට නම් පොඩ්ඩක් ස්ට්‍රීට් ලැම්ප් එක වාඩි කරලා ඇහැ බලනවා. හරි. ඉතින් එතකොට බලලා ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එහෙම දෙන්න හොඳ අය කවුද කියලා ඇහැ බලලා කියන්න පුළුවන්. ඒ අයට අපි කියන ඇන්සයිටෙටැනික් ඇස් කියලා ඒ අයට මේ ප්‍රොජෙක්ට් එකක් දුන්නාම කොහොම හරි ප්‍රොජෙක්ට් එක ඉවර කරනකම් ඒගොල්ලන්ට සිහියක් නැහැ. ඉතින් ඒ වගේ අය දැක්කොත් මම ටක් ගාලා ස්ටාෆ් එකට ගන්නවා. ඒ වගේම සමහර අය ඉන්න ගොඩක් ක්‍රියේටිව් අය. ඒ ක්‍රියේටිවිටි එකත් අපිට බලලා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ අය හොඳයි ඔය වෙබ්සයිට් ඩිසයින් කරන්න, බ්ලොග්ස් ලියන්න ඒ වගේ. ඉතින් වගේ ප්‍රශ්නේ දැන් ආපු ප්‍රශ්නේ ඉරිඩොලොජිස්ලා කී දෙනෙක් ඉන්නවද කියන එක ලංකාවේ. දැන්ට සර්ටිෆයිඩ් ඉරිඩොලොජිස්ලා ඉන්නේ මං විතරයි දකුණු ආසියාවෙම. ඉන්දියාවේ මගේ ගෝලියෝ ටිකක් හැදීගෙන එනවා. එයාගෙන් අපිම ගානේ 3-4 දෙනෙක්වත් සර්ටිෆයි වෙයි මේ අවුරුදු ඉවර වෙනකොට. ලංකාවෙත් ගෝලියෝ 5-6 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඔක්කොම ඉන්නවා ගෝලියෝ 10ක් 15ක් විතර. නමුත් මේ අවුරුදු ඉවර වෙනකොට සර්ටිෆයි වෙයි කියලා හිතන්න පුළුවන් අය ලංකාවේ ඉන්නවා දෙන්නෙක්. දැනට හරියටම දෙන්නෙක්. ඉන්දියාවල 4-5 දෙනෙක්ම ඉන්නවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ අය සර්ටිෆයි වෙයි කියලා මේ අවුරුදු ඉවර වෙනකොට. දැනට සවුත් ඒෂියාවල මම විතරයි ඉන්නේ. දැන් ඊළඟට තමයි අර කලින් කියපු කතාවත් එක්ක ඒ කියන්නේ අපිට මේ පර්සනැලිටි එකත් කියන්න පුළුවන් නේ. ඇහි කළු ඉන්දිරියාව බලලා කෙනෙක්ගේ පර්සනැලිටි එකත් කියන්න පුළුවන්. ලෙඩ රෝග විතරක් නෙමෙයිනේ. ඔව් ඒකත් කියන්න පුළුවන්. ඉතින් ඒක මම වැඩි මේ ප්‍රොමෝට් කරන්නේ නැහැ. එතකොට අයි ටෙස්ටින් එකකට එන්නත් බය වෙනවා මිනිස්සු. නමුත් ඒක ගොඩක්ම වැදගත් වෙනවා. ඒ කියන්නේ ඒක වැදගත් වෙන්නයි දන්නවද? දැන් අපි හිතන්නකො පොඩි ළමෙක් කියලා පොඩි ළමෙක්ගේ ඇහැ චෙක් කළාම අපිට කියන්න පුළුවන් මෙයා ගොඩක්ම යන්නේ ක්‍රියේටිව් පැත්තකටද. එහෙම නැත්නම් මෙයා නිකන් කම්පැනි CEO කෙනෙක් වෙන්න ඒ වගේ පැත්තකටද යන්නේ. ඒ කියන්නේ එයාගේ ඇඟ, එයාගේ මනස, එයාගේ ජෙනටිකලි හැදිලා තියෙන්නේ මොන පැත්තට ගියොත් සක්සස්ෆුල් වෙන්නද කියන එක තමයි ඉතින් කියන්නේ. අපි දැන් ගොඩක් තියෙනවා කනෙක්ටිව් ටිෂු ස්ට්‍රක්චර් කියලා එකක්. ඒ කනෙක්ටිව් ටිෂු ස්ට්‍රක්චර් එකේදී ඒ අය ගොඩක් වෙලාවට යන්නේ මිනිස්සු එක්ක කනෙක්ට් වෙන්න. ඒගොල්ලන්ට ගොඩාක්ම හොඳයි හියුමන් රිසෝසස් වගේ දේවල්. එතකොට කස්ටමර් කෙයා ඒ වගේම ඒගොල්ලන් ගොඩාක් හොඳයි රඟපාන්න. ඒගොල්ලන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට ගොඩක් හොඳයි. ඒ වගේ. හැබැයි
ඒගොල්ලොන්ට හොඳ නැති ඒවා තියෙන. ඒගොල්ලොන්ට ස්ට්‍රෙස් එක හොඳ නැහැ. දැන් ස්ට්‍රෙස්ෆුල් ජොබ් එකක් වුණොත් දැන් විශේෂයෙන් දුඹුරු පාටස් තියන අයගේ කනෙක්ටිව් ටිෂු ස්ට්‍රක්චර් එක ආවොත් මම දැකලා තියෙනවා ඒගොල්ලොන්ට ස්ට්‍රෙස් එක වැඩි වුණාම අවුරුදු 27 28 වෙනකොට ඩයබටිස් එනවා. ඒ අයිවිඩොලොජි වල තියෙන එක හොඳ කමක් තමයි ඒක. ඔව්. සමහරවිට කෝල් එකක් ඔයා කියන දිගටම. හරි. අයිවිඩොලොජි වල තියෙන එක හොඳ කමක් තමයි දැන් අපිට දැන් ගොඩක් ඔයගොල්ලෝ අහලා තියෙන්නේ ස්ට්‍රෙස් එක නිසා ඩයබටිස් හැදිච්ච අය. ඉතින් කවුරු හරි කෙනෙක් ගිහිල්ලා ඕනෙම ડોක්ටර් කෙනෙක්ව හම්බ වෙලා ඇහුවොත් මට දැන් මගේ යාළුවන්ට ස්ට්‍රෙස් එක නිසා ඩයබටිස් ඇවිල්ලා තියෙනවා. නමුත් ඒගොල්ලන්ට වැඩි ස්ට්‍රෙස් එකක් මම ගන්නවා මගේ ලයිෆ් එකේ. එතකොට ඇයි මට ඩයබටිස් ආවේ නැත්තේ ස්ට්‍රෙස් එක නිසා? එහෙම නැත්නම් ඉස්සරහට මට ඩයබටිස් එන්න පුළුවන්ද ස්ට්‍රෙස් එක නිසා කියලා අහුවොත් ලෝකේ වෙන කිසිම මෙඩිකල් ටෙස්ට් එකක් නැහැ. එන්න කලින් හොයාගන්න ස්ට්‍රෙස් එක නිසා මේ අයට එන්න පුළුවන් මේ අයට එන්න බෑ කියලා. නමුත් අයිවිඩොලොජි වල ඇහැ බලපු ගමන් කියන්න පුළුවන් මෙයාට ස්ට්‍රෙස් එක නිසා ඩයබටිස් එන්න ඉඩ තියෙනවද නැද්ද කියන එක. ඉතින් මම මේ වගේ ළමෙක්ගේ ඇහැක් හරි දැක්කොත් පොඩි ළමෙක්ගේ ඒගොල්ලෝගේ අම්මලා තාත්තලාට මම දැනුවත් කරනවා මේ ළමයාට এডুকেෂන් වලටවත් ස්ට්‍රෙස් කරන්න එපා. මොකද ඊට පස්සේ ඩිග්‍රියත් එක්කම අවුරුදු 28 29 වෙනකොට ඩයබටිස් උත් එයි. ඒ වගේ අයට ස්ට්‍රෙස් ෆ්‍රී ජොබ් එකක් ලයිෆ් ස්ටයිල් එකක් තමයි හොඳ. ඔය කියන විදිහට නිකන් හරි අවුරුද්දකට සැරයක් එහෙම නැත්නම් අවුරුදු දෙකකට සැරයක් හරි මේ වගේ දෙයක් චෙක් කරගන්න එක හොඳයි නේ හැමෝටම. මෙහෙමයි සාමාන්‍යයෙන් ෆුල් අයිරිස් රිපෝට් එකක් ගන්න එක අවුරුදු 10කට සැරයක් කරත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකේ ගොඩාක් දුරට වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි අයිරිස් එක බ්ලූප්‍රින්ට් එක කියලා කියනවානේ. ඒතකොට බ්ලූප්‍රින්ට් එකක් සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අපිට බිල්ඩින් එක වෙනස් කරන්න පුළුවන් බ්ලූප්‍රින්ට් එකේ විදිහටම බිල්ඩින් එක කියලා දෙයක් නැහැ. අපිට බ්ලූප්‍රින්ට් එකේ විදිහ බැලුවාම තේරෙනවා නම් මෙන්න මේක මේ පැති දුර්වලයි කියලා අපි බිල්ඩින් එක හදනවා ඒක ශක්තිමත් කරලා. ඒකට අපි මේ හියුමන් බොඩි එක මයින්ඩ් එක මේවා වෙනස් කරන්න පුළුවන්. නමුත් අර අයිරිස් එකේ තියෙන ජෙනටිකල් පැටර්න් එක ස්ට්‍රක්චර් එක ඒක වෙනස් කරන්න බෑ. හරි? නමුත් ඔයා කියන එක හරි අවුරුදු දෙකකට සැරයක් වගේ චෙක් කරාම අපිට වෙනස් වෙන ලක්ෂණ තියෙනවා. සමහර ලක්ෂණ තියෙනවා දැන් ගොඩක් වෙලාවට කැන්සර් වගේ එනකොට ඇහෙන් වෙනස් වීම වෙනවා. ඊළඟට ස්පයිනල් කෝඩ් එකේ හොඳ වැටපෙළ ඒ වගේම මේ සුසුම්නාවේ වෙනස් වීම එනකොට ඇහි වෙනස් වීම එනවා. ඒ වගේම තමයි කොලෙස්ටරෝල් ඒ වගේ දේවල් එනකොට සර්කියුලේෂන් ප්‍රශ්න. ඒ සංසරණ මේ ප්‍රශ්න දැන් අපේ ලංකාවේ මේ ලෝකේ වැඩියෙන්ම තියෙන දෙයක් නේ දැන් ස්ට්‍රෝක්ස් කියන එක. දැන් ඉස්සර මෙච්චර ස්ට්‍රෝක්ස් තිබුණ නැහැ. දැන් ඉතින් ගොඩාක් අයට ස්ට්‍රෝක්ස් තියෙනවා අපි අහන්න දකිනවා. ඔව්. ඉතින් ඒ වගේ දේවල් අන්න එතකොට ඇහි වෙනස් වීම වෙනවා සර්කියුලේෂන් දැන් ඔළුවට බෙල්ල ඒරියා එකට සර්කියුලේෂන් අඩු වුණාම ඒක ටක් ගාලා වෙනස ඇහෙන් පේනවා. කිසිම මෙඩිකල් ටෙස්ට් එකකින් හොයාගන්න කලින්. දැන් අපි ඒකයි කියන්නේ දැන් අපි බ්ලඩ් ෂුගර් කියලා හිතමුකෝ. දියවැඩියාව ඔයාගේ report එක මෙඩිකල් report එකට එන්නේ ඒ ලෙඩේ හැදුනට පස්සේ. සීනි ආවට පස්සේ ලෙඩේ හැදුනට පස්සේ තමයි report එකට එන්නේ. හැබැයි ඇහෙන් පොඩි කාලේ ඉඳලම පෙන්නනවා දියවැඩියාව හැදෙන්න කොච්චර possibility එකක් තියෙනවද කියලා. අපි ඒක පොඩි කාලේදීම දැනගත්තා නම් ලොකු possibility එකක් තියෙනවා නම් අපි පරිස්සම් වෙන්න පුළුවන්. පරිස්සම් වෙන විදිහ ඒ ඔක්කොම අපේ ස්ට්‍රක්චර් එකේ තියෙනවා. මේ අතරම මෙහි සෑන් ෆ්‍රැන්සිස්කෝ වලත් ඉන්නවා මේ ડોක්ටර් කෙනෙක් හරිම ෆේමස් ඉන්දියන් ડોක්ටර් කෙනෙක්. මම හිතන්නේ අයිරිඩොලොජිස්ට් කෙනෙක්. එයා ඩවුන් මේ සදර්න් කැලිෆෝනියාවටත් එනවා. ඔයා කියනවා වගේ මේ දැන් ගොඩක් අය මේ සම්බන්ධයෙන් දැනුවත් වෙනවා. හැමෝම හොයනවා මේක. දැන් හැමෝම මේ සාමාන්‍ය ડોක්ටර් ගාවටම යනවා තමයි මම කිසිම තැනක සාමාන්‍ය ડોක්ටර් කෙනෙක් පහත් කරන්න නෙමෙයි මේ කතාව කියන්නේ. නමුත් මම කියන්නේ මේ සාමාන්‍ය ડોක්ටර්ස් ළඟට අපි යනවා. ඒ වගේම මේ අනිකුත් දේවල් මොනවද කියන්නේ
ඉරිඩොලොජිස්ලා එතකොට හර්බල් මෙඩිසින් කරන අය දැන් ඇමරිකාවෙත් ආයුර්වේදය කියන එකත් දැන් සෑහෙන්න ව්‍යාප්ත වෙමින් පවතිනවා. ගොඩක් අය කැමති Amazon එකට ගියොත් අශ්වගන්ධ එකක්, ට්‍රිපල් එකක් ඔයාට අපිට පුළුවන් දැන් ගන්න. ඉස්සර වගේ නෙමෙයි. ඉතින් දැන් මම හිතන්නේ මේක ව්‍යාප්ත වෙමින් යනවා නේද? මොනවාද හොඳම රටවල් මේක සෑහෙන්න ව්‍යාප්ත වෙලා තියෙන? එතකොට ලංකාවේ දැන් තියෙන තත්ත්වය මොකද්ද? ඉස්සරහට මොන වගේ කොච්චර ව්‍යාප්ත වෙයි කියලා හිතනවද? මෙහෙමයි හොඳම රටවල් ගත්තොත් අයිඩියොලොජි අපි ගන්න ඕනේ ගොඩක් ඉතිහාසයට පුරාණ ශිෂ්ටාචාර ගත්තොත් ඒ කියන්නේ ඒන්ෂන් ඊජිප්ට් වල වගේ දැන් මම පෙන්නන්නම් වාට අපේ මේ මෙතින පේෂන් කොංග්‍රස් එකේ සෝනේ එක මේක ගැන අපි පස්සේ කතා කරමු මේකේ මම අයිඩියොලොජි ගැන පොඩි ආටිකල් එකක් දාලා තියෙනවා මේ තියෙන්නේ මෙන්න මේක මේ ඇවිල්ලා පිරමීඩ වල තියෙන සයින් එක මේ ඇවිල්ලා eye of the horse කියලා කියන්නේ horse ගේ ඇහැ මේක තමයි දැන් ওই වෙස්ටර්න් මෙඩිසින් වල ප්‍රෙස්ක්‍රිප්ෂන් කියන එකට RX කියලා අපි ලියන්නේ මේකෙන් තමයි එන්නේ ආවතුර මේ ඇත්තට මේක ආවතුර නෙමෙයි මේක ඇහැ ඒකට ඒ එච්චර පවන කාලේ කියන්නේ අවුරුදු දහස් ගානකට කලින් දැනගෙන තියෙනවා මේ ඇහැ මුළු ඇඟටම සම්බන්ධයි කියන එක. එහෙම නැත්නම් හොරස්ගේ ඇහැ ලෝකේ හොඳම හැමදේම දකින්න ඇහැ කියලා කියන්නේ ඇහෙන් මේ හැමදේම දකින්න පුළුවන් කියන එක. eye is the window to the soul කියලා මේ සඳහන් වෙනවා පුරාණේ. ඉතින් ඒ කියන්නේ මේක ගොඩක් පාගන්න ඇති. අපි දන්නේ නැති වුණාට අවුරුදු දහස් ගානකට කලින් ඇහැ බලලා ගොඩක් ලෙඩ කියන්නේ නැති. එතකොට ආයුර්වේදයේ සඳහන් වෙනවා ඇහැ බලලා ගොඩක් ලෙඩ කිව්වා කියලා අවුරුදු දහස් ගානකට කලින්. නමුත් අයිඩියොලොජි කියන සබ්ජෙක්ට් එක ගත්තොත් මෑත ඉතිහාසයේ නැවත සොයා ගැනීම කියලා අපි කියන එකට සිද්ධ වෙන්නේ 1800 ගණන්වල 1826 වගේ ඒ ડોક્ટર පෙස්ලි එයා තමයි ඒකේ තියෙන ස්ටෝරි එකක් තියෙනවා මම හිතන්නේ මේ ස්ටෝරි එක ගැන මම කලින් අපේ සෞඛ්‍ය හමුවකදී කතා කළා එයා නැවත සොයා ගන්නවා මේක හොයාගෙන ඊට පස්සේ මේක ටික ටික උගන්වලා මේක ටික ටික ව්‍යාප්ත වෙනවා අපි father of ideology කියලා කියන්නේ ડોક્ટર පෙස්ලිව සහ ideology වල තව පාද කෙනෙක් ඉන්නවා රෙවරන් නීල්ස් කියලා. රෙවරන් නීල්ස් ඇවිල්ලා ජර්මනි. එයත් ඇස්වල යම් වෙනස්කම් දැකලා එයත් මේ ideology කියන සබ්ජෙක්ට් එක හොයාගන්නවා. මේ දෙන්නගේ මේ විශේෂත්වය තමයි ඒ කාලේ Facebook මේ WhatsApp ඒ මුකුත් තිබුණ නැහැ. නමුත් මේ දෙන්න අඳුරගෙන තිබුණෙත් නැහැ. නමුත් මේ දෙන්නම නිර්මාණය කරන අයිරිස් chart එක එක වගේ. අන්න එතනදී තමයි ලෝකේ අනිත් අයට තේරෙන්නේ මේකේ ඇත්තක් ඇති කියලා. මොකද ස්වාධීනව දෙන්නම නිර්මාණය කරන chart දෙකම එක වගේ. ඉතින් මේගොල්ලෝ තමයි fathersලා ideology වල. ඒක නිසා මේක ගොඩක් ව්‍යාප්ත වෙලා තියෙන්නේ දැන්ට USA, යුරෝප්, ඕස්ට්‍රේලියා වගේ වෙස්ටර්න් රටවල් වල. දැන් ideology ගත්තාම අපි ඉගෙන ගන්න ideology වල ඇස්වල පාට තුනක් ගැන අපි කතා කරනවා ප්‍රධාන වශයෙන්. brown eyes ලෝකයේ 55%කට වැඩි තියෙන brown eyes blue eyes ගොඩාක් western world එකේ තියෙන blue eyes ඒ වගේම mixed eyes මේ දෙක mix වෙලා හැදෙන mixed eyes ඔය පාට තුන තමයි අපි කතා වෙන්නේ මේ subject එකේ වැඩියෙන්ම තියෙන්නේ පොත් වැඩියෙන්ම articles තියෙන්නේ වැඩියෙන්ම researchers තියෙන්නේ studies තියෙන්නේ blue eyes මේකට හේතුව ඔක්කොම ideologies ලා ඉන්නේ western world එකේ නිසා ඊළඟට researchers studies තියෙන්නේ mixed eyes ගැන. දැන් ලෝකේ වැඩියෙන්ම තියෙන brown eyes උනාට අඩුම studies තියෙන්නේ brown eyes ගැන. ඉතින් brown eyes වල research කරන එක study කරන එක ඇත්තටම අපේ කරපිට තමයි පැටවිලා තියෙන්නේ. දැන් මට International Ideology Practitioners Association එකකින් නිතරම කියනවා දැන්ට හදාගත්ත දේවල් වලින් පොතක් ලියන්න කියලා. බල් ලියන්න හරිම කම්මැලි. කවුරු හරි මම කියනකොට ලියාගෙන යන්නේ හිටියනම් Toy Story ගේ තමරි හරි හිටියනම් ලියන්න තිබ්බා. නේ අහස්‍යනේ. අහස්‍ය. අපි අහස්‍යව ගමු කුලියට එක්ට. නේද? ඔව් ඒක නිසා තමයි ideologiesලා ගොඩක් යුරෝප් වල USA ඕස්ට්‍රේලියා ඉන්නේ. ඒකයි සවුත් ඒෂියා වල මම විතරක් දැනට ඉන්නේ. ඉතින් අපි උගන්නලා දැන්
සබ්ජෙක්ට් එක ගැන ගත්තොත් මේ 1800 ගණන් වල අයිඩියොලොජි හොයාගත්තට ඒ කාලේ ගොඩක් අර හොඳ සොෆිස්ටිකේටඩ් කැමරාස් නැහැ. හොඳ ඩීටේල් ෆොටෝස් ගන්න විදියක් නැහැ. ඉතින් ඒ කාලේ මැග්නිෆයිං ලෙන්ස් එකකින් දකින්න දේ තමයි අයිඩියොලොජිස් ඇන්දේ. ඊට පස්සේ ආපහු ඒ ක්ලයන්ට් අවුරුදු 5කින් ආවහම ආපහු මැග්නිෆයිං ග්ලාස් එකෙන් බැලුවහම එයාට ඒ වෙලාවෙදි පේන විදියට තමයි ආපහු ඇන්දේ. එතකොට ගොඩාක් වැරදි මතවලට ඒගොල්ලෝ එළඹුණා. මොකද්ද අයිරිස් එකේ පැටර්න් එක වෙනස් වෙනවා කියලා. ඔන්න ඔය වගේ වැරදි ගොඩාක් මේ සබ්ජෙක්ට් එකේ මුල් කාලේ සබ්ජෙක්ට් එකේ ගොඩාක් වැරදි මත ගොඩාක් තිබුණා. ඉතින් මේ වැරදි මත නිසා තමයි අයිඩියොලොජි කියන සබ්ජෙක්ට් එකට මේ හෙල්ත් ඉන්ඩස්ට්‍රි එකේ එන්න ගොඩාක් පවක් වුණේ. ඒක නිසා ගොඩාක් අර ඩිසර්විං ප්ලේස් එක හම්බුන්නේ නැහැ. නමුත් මීට අවුරුදු ඒ කියන්නේ දැන් ලෝකේ වැඩිම ෆේමස් අයිඩියොලොජිස්ට් කෙනෙක් ඉන්නවා මේ ડોક્ટર බර්නාඩ් ජෙන්සන් කියලා. ඔයගොල්ලෝ අයිඩියොලොජි කියලා ගහපු ගමන් ඉන්ටර්නෙට් එකේ ඉන්න බර්නාඩ් ජෙන්සන් තමයි. මොකද එයා තමයි ෆේමස්ම අයිඩියොලොජිස්ට්. එයා USA දැන් ජීවත් වුණත් නැහැ අවුරුදු 96ක් එයා ජීවත් වෙලා හිටියා. එයා හොඳම නැචුරෝපැත් කෙනෙක්. මේ අයිඩියොලොජි වලට නැචුරෝපැති එකතු වෙන්න ප්‍රධානම හේතුව තමයි ડોક્ટર බර්නාඩ් ජෙන්සන්. නැචුරෝපැත් කෙනෙක් කියලා කියන්නේ සාමාන්‍ය ඕනෙම ලෙඩකට සෞඛ්‍ය තත්ත්වයකට එයා පිළියම් දෙන්නේ රෙමඩීස් දෙන්නේ ඔක්කොම නැචරල් සෝසස් වලින්. හුස්ම ගන්න විදිහෙන් කන කෑම හදන විදිහ දැන් මොකද අයිරිස් එක බලලා අපිට කියන්න පුළුවන් ඔයාට අමුවෙන් එළවලු පළතුරු කන එකද හොඳ නැත්නම් එළවලු තම්බල කන එකද ස්ටීම් කරලා කන එකද හොඳ කියලා අපිට අයිරිස් එක බලලා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒ නැචුරෝපැති කියන එක ගොඩාක් එයා යූස් කරා. එයාගේ රෙමඩීස් වලට. දැන් ලෝකේ පුරාම ඉන්න අයිඩියොලොජිස්ලා ඊට පස්සේ පුරුදුනා ඇහැ බලලා එයා රෙමඩීස් දෙන්න සහ ඊළඟට ඒගොල්ලෝ අවුරුද්දක් වගේ ඒ රෙමඩීස් ඒගොල්ලෝ කරාම ඒගොල්ලෝගේ පේෂන්ට්ස්ලා ආපහු ඇහැ බලලා ඒගොල්ලෝ දැක්කා සමහර වෙලාවට ඇහි පාට වෙනස් වෙලා තියෙනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට ඒ පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් මේගොල්ලෝ දැක්කේ හරිම පින්තූරේ නෙමෙයි. අපි ඇහැ දිහා බලනකොට එක එක වෙලාවෙදී එක එක කැමරාස් යූස් කරොත් එහෙම නැත්නම් එක එක ලයිට්ස් යූස් කරොත් දැන් විශේෂයෙන් ඔයගොල්ලන්ට පේනවා අද මගේ වීඩියෝ එකේ දැන් ඊයේ මං සුදුවට හිටියා මේ අද මං කළු වෙලා හරි මේ භාග්‍යමාවී අවුව තිබ්බින්ද නෙමෙයි ඇත්තටම අද සුදු බෑග්ග්‍රවුන්ඩ් එකක මං ඉන්න හින්දා මේ කැමරා එක බැලන්ස් කරනකොට මේ පිටිය සුදු වුණාම මාව කළු වෙලා පේන්නේ මම ඊට වඩා සුදුයි හරි ඉතින් කොහොමද මේ වගේ එක එක ලයිට් සෝසස් යූස් කරාම ඇහි පාට ඒගොල්ලන්ට වෙනස් වෙලා පේන්න ගත්තා. ඊට පස්සේ ඒගොල්ලෝ වැරදි මතවලට එළඹුණා. නමුත් ડોક્ટર බර්නාඩ් ජෙන්සන්ට එයාගේ අන්තිම කාලෙදී එයාට තේරුණා එයා ලියපු පොත්වල ගොඩාක් බොරු තියෙනවා. ඊට පස්සේ එයා ඒක ගැන ගොඩාක් දුක් වුණා. නමුත් එතකොට පවක් වැඩි මේ පොත් කියවල ලෝක පුරාම අයිඩියොලොජිස්ලා බිහි වෙලා ඒගොල්ලෝ මෙයාව මේ ගොඩාක් ගරු කරන පුද්ගලෙක් මම අදටත් ડોક્ટર බර්නාඩ් ජෙන්සන්ට ගොඩාක් ගරු කරන පුද්ගලෙක් ඒක නිසා ඒවා තදින්ම විශ්වාස කරලා ඉවරයි ඒ වෙනකොට දැන් මෙයාට ආපහු පොතක් ලියන්න මේ දේවල් මම ලියපු සමහර දේවල් වැරදි ඒක හරියටම හරි නැහැ කියලා නැවත පොතක් ලියන්න කාලයක් තිබුණ නැහැ. එයා ගොඩාක් වයස අවුරුදු 96 වගේ ඒ කාලේ 95 96 කාලෙදී එයාගේ හොඳම ගෝලියක් තමයි එයාගේ ඩෝටර් ඉන් ලෝ. එයාගේ පුතා මැරි කරපු කෙනා ලේලි. එයාගේ හොඳම ගෝලියා ડોક્ટર එලන් ටාඩ් ජෙන්සන්. මෙයා ડોક્ટર එලන් ටාඩ් ජෙන්සන්ට කිව්වා අන්තිම කාලෙදී ඩාලින් මම මේ ලියපු ගොඩක් ඒවා වැරදි. මේ ටික ඔයාට තමයි ඊටු ටික හදන්න වෙන්නේ. ඔයාට තමයි මේක තේරුම් කරන්න වෙන්නේ. මේ කලර්ස් වෙනස් වෙනවා කියප එක වැරදි. මිනිස්සු ගොඩාක් මංගාවට අඬාගෙන ආවා. දැන් මම මේ රෙමඩි එක යූස් කරා මම මෙච්චර කල් ක්ලෙන්සින් කරා මම මාස ගාණක් මේ ජූස් විතරයි බිව්වේ මගේ ඇහැ ඒත් පාට වෙනස් වුණේ නැහැ කියලා අඬාගෙන ආවා. ඒක නිසා අපි මේක හදන්න ඕනේ කියලා. ඉතින් ડોક્ટર එලන් ටාඩ් ජෙන්සන් පටන් ගත්තා ඉන්ටර්නැෂනල් අයිඩියොලොජි ප්‍රැක්ටිෂනර්ස් ඇසෝසියේෂන් එක. ඒකෙදි ඒගොල්ලෝ
රිසර්ච් බේස් එහෙම නැත්නම් එවිඩන්ස් බේස් තමයි ඔක්කොම මේ කරුණු ඉදිරිපත් කරන්නේ. දැන් එයාට ආවා හේට් මේල් ගණනාවක් සෑහෙන්න. මොකද ලෝකේ වටේම ඉන්න අනිත් අයිඩියොලොජිස්ලා බැනලා එයාට ලිව්වා ඔයාගේ මාමා එහෙම නැත්නම් ડોક્ટર බර්නාඩ් ජෙන්සන් අපි හැමෝගෙම ගුරුවරයා කියපු දේවල් වෙනස් කරන්නේ. ඒ දේවල් වෙනස් කරන්න එපා කියලා සෑහෙන්න ලොකු ප්‍රෙෂර් එකක් දුන්නා. නමුත් ඒ කිසිම ප්‍රෙෂර් එකකට එයා සැලුන් නැහැ. එයා කොහොම හරි කරලා අයිපා එක ගොඩ නැගුවා. ගොඩ නගලා දැන් පහුගිය අවුරුදු 30 35 ඇතුළත තමයි ඒ කරපු රිසර්චර්ස් ඒ ෆොටෝස් ඔක්කොම අරගෙන මේගොල්ලෝ නැවත සබ්ජෙක්ට් එක ගොඩ නැගුවා. දැන් අපි අයිති වෙන්නේ මේ අලුත් ලෙවල් එකේ අයිඩියොලොජිස්ලාට. අවුරුදු 100 ගානක් ආව සබ්ජෙක්ට් එක නෙමෙයි දැන් මේක මේ වෙනස් කරලා රිෆයින් කරලා තියෙන්නේ. ඒක අපි දැන් කියනවා කම්ප්‍රිහෙන්සිව් අයිඩියොලොජි කියලා. අපි අයිති වෙන්නේ කම්ප්‍රිහෙන්සිව් අයිඩියොලොජිස්ලා. දැන් ලෝකේ වටේම ඉන්නවා දැක්කත් USA ඕස්ට්‍රේලියා හැමතැනම ඉන්නවා පරණ මෙතඩ් එකට තාම ප්‍රැක්ටිස් කරන අයිඩියොලොජිස්ලා. ඒගොල්ලොන්ගේ IVS රිපෝට් එකක් ගත්තාම ඒකේ සාර්ථකත්වය තියෙන්නේ 20යි 30යි. වැඩිමුණොත් 50ක්. නමුත් අපේ කම්ප්‍රිහෙන්සිව් අයිඩියොලොජිස්ට් කෙනෙක්ගේ ගත්තොත් රිපෝට් එකක් ගත්තොත් 80%කට වැඩිය සක්සෙසිව් රේට් එකක් තියෙනවා. ඒක තමයි දැන් මේ සබ්ජෙක්ට් එකේ තියෙන මේ තත්ත්වය වර්තමාන තත්ත්වය. දැන් අපිට ඇවිල්ලා තියෙනවා ප්‍රශ්න මට හිතා ගන්න බෑ ප්‍රශ්න තෝගයක්. මම හිතන්නේ අද ප්‍රෝග්‍රෑම් එක මම පැය 3ක්වත් අරන් යනවා මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න. දැන් මගේ ප්‍රශ්න ටික අහන්න වෙන්නේ නැහැ. හරි. තරින්දෝ එහෙනම් අපි ප්‍රශ්නයකට යන්. අනිත් ප්‍රශ්න අහන්න ඕගොල්ලෝ තරින්දෝ ඔයගලන්ගේ ඉස්කෝලේ යන කාලේ යාළුවෙක් වෙන්න පුළුවන්. ඊ ඔක්කොටම වඩා දැන් අපිට හුඟක් හොඳ සෞඛ්‍ය පුරුදු උගන්වන අපේ ප්‍රශ්න ගොඩකට උත්තර හොයාගෙන ආපු එන හැමදාම බ්‍රහස්පතින්දා හම්බෙන කෙනෙක් මට ඇත්තටම ලයිව් වෙන්න බෑ මම ආයේ ප්‍රෝග්‍රෑම්ස් කායි කියන ගමන් හරි අහනවා. ඉතින් මේ හරි ඇයි නෑ ඉතින් මට අහන්න පුළුවන් නේ ඒ වෙලාවටවත් ඒකයි. හරි. එහෙනම් ඔන්න ඒ තරම් වැදගත් ඇත්තටම ඒකයි. දැන් යම් ප්‍රශ්න වලට මේ ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. මොකද කරන්නේ අපි? එකේ ඉඳන් අහමු. හරි. පළවෙනිම ප්‍රශ්නය. තමරිගේ ප්‍රශ්නත් එක්ක පැටලෙන්න මට. එයාගේ ප්‍රශ්න වගේකුත් මෙතන තියෙනවා. හරි. පල්ලයට. එයාට ඒක උණුලා ගන්න පුළුවන්. හරි. හරි. පළවෙනි ප්‍රශ්නේ. වයසට යන්න ඇස්වල වෙනස්කම් වන නිසා ඩයග්නොසිස් කරන්න අමාරු වෙනවාද? ඔව්. මෙහෙමයි දැන් මම කිව්වා අයිරිස් පැටර්න් එක වෙනස් වෙන්නේ නැහැ. නමුත් වයසට යනකොට අපේ කෝනියා එක කියලා කියන්නේ අපේ අයිරිස් එකට ඉස්සරහින් තියෙන ග්ලාස් වින්ඩෝ එක කියලා අපි කියන්නේ. ඒක නිකන් ට්‍රාන්ස්පරන්ට් ග්ලාස් වින්ඩෝ එකක්. මේකේ ට්‍රාන්ස්පරන්සි ටික ටික අඩු වෙන්න පුළුවන් වයසට යනකොට. එතකොට විශේෂයෙන්ම මේකේ පෙරිෆරි එකේ වටේට දැන් ඇහි කෝනිකේ මැද නෙමෙයි වටේ කොටසේ මේ ට්‍රාන්ස්පරන්සි අඩු වෙන්න පුළුවන්. ඒ අඩු වෙනකොට අපිට අයිරිස් එකේ අර වටේ තියෙන ලක්ෂණ ටික පොඩ්ඩක් බලා ගන්න අපහසු වෙනවා. ඉතින් ස්ලිට් ලැම්ප් එකේ තියෙන වාසිය ටිකක් සැව ලයිට් එකක් තියෙනවා. ලයිට් එකේ ඉන්ටෙන්සිටි එක වැඩි කරන්න පුළුවන්. අපි හොඳට ඉන්ටෙන්සිටි එක වැඩි කරලා සයිඩ් එකට ලයිට් එක ගැහුවාම අර මේ හේසිනස් එක මැද්දෙන් ගිහිල්ලා කොහොම හරි අපිට ලක්ෂණ පේනවා. ඒත් අපහසු වෙන්න පුළුවන් මේ ලක්ෂණ වයසට යනකොට බලන එක. ඉතින් ගොඩාක්ම අයිඩියොලොජි වලට මම කියන්නේ අවුරුදු 10 15 ළමයින්ගේ අයිරිස් එක බලන්න කියලා බලලා ඒගොල්ලෝගේ මුළු ලයිෆ් එකම ප්ලෑන් කරන්න පුළුවන්. ඒගොල්ලෝගේ හෙල්ත් එක හොඳටම තියාගන්න විදිහ ප්ලෑන් කරන්න පුළුවන්. ඒගොල්ලෝගේ කැරියර් එක කොයි වගේ ශාස්ත්‍රයකට යොමු වෙන්න ඕන කියන එක හොඳටම ප්ලෑන් කරන්න පුළුවන්. ඒගොල්ලෝගේ ලයිෆ් පාර්ට්නර් කෙනෙක් තෝරගන්න එක උනත් ඒකෙන් ප්ලෑන් කරන්න පුළුවන්. හරි? කොයි විදිහටද මේක යන්නේ කියන එක ප්ලෑන් කරන්න පුළුවන්. ඔව්. රඳින්න ඉස්සෙල්ලා උනත් හොඳයි මේ මැරි කරන් ඉන්න දෙන්නම ඇවිල්ලා අයිරිස් දෙක බලා ගන්න එක ඒ දෙන්න මැච් වෙනවද කියන එක හරියටම බලා ගන්න පුළුවන් ඒකේ. ඒකනේ අපරාධේ. ඊට අවුරුදු ගානකට කලින් ඔබ බලා ගන්න. හරි. එතකොට ඔන්න ගායනී ඔයාගේ ප්‍රශ්නෙට මම හිතන්නේ උත්තරේ හම්බුණා. හරි ඊළඟ ප්‍රශ්නෙට යමු. රාජිට සමාවෙන්න. ප්‍රශ්නයක් මම ඇත්තටම යන්නේ වැරදි පැත්තටනේ. හරි
නාඩියත් දෙන්න. ඒක වැරදි ප්‍රශ්න අහන්න බෑ. කේක් හදන ඒවා වයින් අහන්න බෑ. තරුණ ළමෙක්ට ඕනේ කියලා හිතුනොත් මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න මොනවාද යාට තියෙන්න ඕනේ ක්වොලිෆිකේෂන් දැන් A level වල මොනවද යා කරන්න ඕනේ ඒ වගේම දැන් මට ඒකත් එක්කම එකතු කරන්න ඕන තව ප්‍රශ්නයක් අහලා තිබ්බා මේ අපි ඇස පරීක්ෂා කරගන්න මේ කොහාටද යන්නේ ලංකාවේ ඔයාගේ තැන කොහෙද පොඩ්ඩක් ඒ විස්තර මම අන්තිමට අහන්න හිටියේ කමන්නේ දැම්ම කියන්න තරුණ ළමෙක්ට මේක ඉගෙන ගන්න තරුණ ළමෙක්ම වෙන්න ඕනේ නැහැ. මේ ඕනෑම වයසක කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්. මේ හෙල්ත් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා නම් සෞඛ්‍ය සම්බන්ධ ඉන්ඩස්ට්‍රි එකක ඉන්නවා නම් එයාට ඉතාමත්ම හොඳයි. එයාට ඉතාමත්ම ලේසි. හරි දැන් අපි කිව්වොත් එහෙම ඇහෙන් මෙන්න මේ කොටසෙන් කියන්නේ liver එක ගැන කියලා liver එක කොහෙද liver එක කොහෙද liver එක කොහෙද කියලා හොය ඉන්න කියොත් අමාරුයි. ඒක නිසා ඒ අපේ ඔක්කොම පද්ධතින් ගැන ටික ඇනටමි ෆිසියොලොජි ඒ දේවල් හොඳට කරපු අයට මේක ඉතාමත්ම ලේසි. නමුත් මම කියන්නේ නැහැ ඕනෙම කෙනෙක්ට ඉගෙන ගන්න බැහැයි කියලා. උනන්දුව තියෙනවා නම් ඕනෙම කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්. ප්‍රශ්න තියෙන්නේ එහෙම ලොකු උනන්දුව තියන අය නැහැනේ ලංකාවේ. දැන් මම ඉගෙන ගන්න කාලේ උනන්දුවක් වගේ මට පිස්සුවක් තිබ්බා ඉගෙන ගන්න. ඒ වගේ උනන්දුවක් සහ ලොකු පිස්සුවක් ඉගෙන ගන්න තියෙන අය හරිම අඩුයි. ඒක නිසා මම ක්ලාසස් වලට ගන්නේ A levels බයෝ කරපු ළමයින්ව. එහෙම නැත්නම් දැනටමත් හෙල්ත් ඉන්ඩස්ට්‍රි එකේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අය. ඉතින් ගොඩාක්ම හොඳයි මේක වෙස්ටර්න් ડોක්ටර්ස්ලාට ඉගෙන ගන්නවා නම් ඊළඟට ආයුර්වේදික් ડોක්ටර්ස්ලාට හොඳයි, ඇකියුපන්ක්චරිස්ට්ලාට හොඳයි. එතකොට හෝමියෝපැති ડોක්ටර්ස්ලාට ඒ වගේ මේ හෙල්ත් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අයට ඉතාමත්ම හොඳයි මේක. වටිනවා. ඒගොල්ලන්ට මේක ඉගෙන ගන්න එක. මම ඒක ගැන කතා කරන්න පස්සේ අය ඒගොල්ලන්ට වටින්නේ කියලා සහ ඒගොල්ලන්ට ලේසි. කොච්චර කාලයක් යනවද මේ ඉගෙන ගන්න? හෙල්ත් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙක්ට level 1 2 ඉවර කරන්න පුළුවන් මාස දෙකක් තුනක් වගේ ඇතුළත මේක. මොකද ඒගොල්ලන්ට ගොඩාක් අමාරු නෑ දැන් මම IELTS එකේ කිව්වොත් එහෙම මෙන්න මේ ලක්ෂණ ටික ඩයබටිස් වල ප්‍රීඩිස්පොසිෂන්ස් කියලා මට ඩයබටිස් ගැන ඒගොල්ලන්ට ආයෙ උගන්වන්න ඕනේ නෑනේ. දැන් හෙල්ත් ඉන්ඩස්ට්‍රි එකේ නැති කෙනෙක් ගත්තොත් එහෙම ඩයබටිස් ගැන ඉස්සෙල්ලා උගන්වන්න වෙනවා සති දෙකක් විතර. ඊට පස්සේ තමයි ඩයබටිස් මෙතන ඇහෙන් පෙන්වන විදිහ ඒ දේවල් උගන්වන්නේ. ඉතින් ඒක නිසා දැනටම මේ දැන් ડોක්ටර් කෙනෙක්ට මේක ඉගෙන ගන්න මාස දෙකක් තුනක් ගියාම මම කියන්නේ සම්පූර්ණ සබ්ජෙක්ට් එක නෙමෙයි. තමන්ගේ ප්‍රැක්ටිස් එකට යූස්ෆුල් වෙන මට්ටමට level 1 2 කියන දෙක සාමාන්‍ය level 1 2 කම්ප්ලීට් කරාම අයිවිටොලොජි වල ඒක සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා තමන්ගේ ප්‍රැක්ටිස් එකේ ගොඩාක් දේවල් දැනගන්න කියන්නේ තමන් ට්‍රීට් කරන patient එහෙම නැත්නම් client. දැන් මගේ ක්ලිනික් එකට patients නෙමෙයි clients ලා එන්නේ. තමන් ට්‍රීට් කරන client මේ කොයි වගේ කෙනෙක්ද? එයාගේ ආහාර මාර්ගය කොයි වගේද? එයාගේ cardiovascular system එක කොයි වගේද? ඒ එලිමිනේෂන් සිස්ටම්ස් මොන වගේද? ඒ දේවල් ටික දැනගන්න level 1 2 ස්ටඩි කරත් ඇති. ඊට අමතරව වෛරොලොජි ගොඩාක් ගැඹුරට ඉගෙන ගන්න නම් ඉතින් අවුරුදු අඩුම ගානේ අවුරුදු 3ක් 4ක්වත් යනවා. ගොඩාක් අයට මේ ප්‍රයෝජනවත් වෙනවා level 1 2 දෙක කම්ප්ලීට් කරා නම් මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න අයට. right. දැන් මේ අපි අද ආවේ තරිඳු ගැන ආන්නේ සෑහෙන ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ ඔයාගේ සබ්ජෙක්ට් එක ගැන. ගොඩක් ප්‍රශ්න එනවා. හරි. IRIS full report එකක් ගන්න පුළුවන් කොහෙන්ද? මගේ ක්ලිනික් එකට ආවොත් ගන්න පුළුවන්. අපි දැම්මම කියමුද ප්‍රෝග්‍රෑම් එක ඉවරලා අන්තිමට කියමුද කොහෙද තියෙන්නේ කියලා? නෑ මම දැනුත් කියන්නේ නම් අපි අවසානයේත් කියමුනේ. ක්ලිනික් එක තියෙන්නේ කිරුළපන ස්ට්‍රැක්ෆර්ඩ් ඇවෙනියු එකේ. එතන මේ හරිම ලේසි හොයාගන්න ස්ට්‍රැක්ෆර්ඩ් ඇවෙනියු එකේ තියෙන්නේ. සාමාන්‍යයෙන් එන්න දවසකට දෙකකට විතර කලින් අපි කෝල් කරලා වෙලාවක් දාගන්න. මොකද IRIS full report එකක් ගන්නකොට පැය එකමාරක් විතර යනවා ඇහැ බලන්න සහ ඇහි ෆොටෝස් ගන්න. ෆොටෝස් ගන්න ඉච්ච වෙලා නැහැ බට් ඇහැ සිට් ලැම්ප් එකෙන් බලන්න. ඒකෙදි අපි බලනවානේ මේ බ්‍රේන් ඒරියා එක ගැන heart එක තියෙන තැන kidneys lungs එතකොට thyroid glands ඒ වගේ
හැම ලක්ෂණයම ටික 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 හැම තැනම තියෙන සයින්ස් ටික ඔක්කොම බලලා අපි ඒක රෙකෝඩ් කරගන්නවා. ඉතින් ඒකට ටිකක් වෙලා යනවා. පැයකමාරක් වගේ යනවා එක ක්ලයන්ට් කෙනෙක්ට. කිරුළපන කරන්න පුළුවන් මගේ ක්ලිනික් එකට ආවා. කලින් වෙලාව වෙන් කරගෙන තමයි හැබැයි එන්න ඕනේ මොකද අර එන්න ඒ වෙලාවට වෙන කාවත් මම කොම්න්නේ නැහැ. ඕනේ. ෆෝන් නම්බර් එකක් කියමුද එහෙනම් මෙහෙම කමක් නැහැ. මං හිතනවා කමක් නැති වෙයි කියලා. 07 අනවශ්‍ය ගෑනු ළමයි කතා කරත් දන්නේ නැහැ. කමන්නේ ඒත් ගැටලුවක් නැහැ. හොඳයි එහෙනම් අපි කියමු. මෙන්න තනිදික ෆෝන් නම්බර් එක ලියා ගන්න. කවුරු කතා කළත් මම ආන්සර් කරනවා. ආන්සර් කරන්නේ මම බිසි වෙලාවක ඒ මොන මම පස්සේ හරි කෝල් බෑක් කරනවා. 0707 268 018 සසරට. 0707 268 018 හරි. දැන් ඔන්න කේෂරගේ ප්‍රශ්නේ කේෂර කිව්වා මේක විශේෂයෙන්ම ඔයාගෙන් අහන්න කියලා. කේෂර කියන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ big fan කෙනෙක්. හැමදාම වෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න. හරි. I'm having a big damage in forehead. Had an accident. Now I am suffering. Suffering migraine since long time and using spectacles as well. Some of the doctors told me that accident affect to my sinus waves as well. If you have any idea, please explain me how to what it how to work with it. I don't know. මම හිතන එක තමයි අහන්නේ. අර ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා එයාගේ forehead එකට damage වෙලා ඉතින් එයා suffer කරනවා කියලා migraine වලින්. ඔව් මොකද දැන් අපි ඒක කරන්නේ. ඔව්. එයාට එයාගේ healing process එක දැන් ඒකට ගොඩක් වෙලා මේ වගේ condition එකකට මම සුජෝක් තමයි use කරන්නේ. සුජෝක් කියලා කියන්නේ acupuncture වල තියෙන advanced stage එක. සුජෝක් වලින් ගොඩක් වෙලාවට මේ වගේ ඒවා ඉක්මනට heal වෙනවා. acupuncture වලත් දැන් acupuncture කියන subject එක ගොඩක් හොඳ subject එකක්. ඒකේ healing process එකට ගොඩාක් හේතු බලපානවා. يعني practitioner ගේ understanding එක practitioner ගේ belief එක ඒ ගොඩාක් බලපානවා. නමුත් සුජෝක් වලදී practitioner ගේ understanding එක තිබ්බහම ඇති. ඒ patient හරි client හරි believe කරන්න ඕනෙත් නැහැ. ඉතින් සුජෝක් තමයි මේ වගේ එකකට මම use කරන්නේ. දැන් ඔයාගේ forehead එක හරි නම් ඔයා මේ දැනට කේෂර මෙන්න මේක කරලා බලන්න. ඔයාගේ වම් අත ගන්න වම් අතේ මේක ඔයගොල්ලන්ට මගේ දකුණු අත වගේ පේනවද දන්නේ නැහැ මේකේ. බට් ඔව් ඒක අනිත් පැත්ත. හරි ඉන්නේ වම් අතේ මේ මහපට ඇඟිල්ල තියෙනවනේ. මේ මහපට ඇඟිල්ල මෙන්න මේ ටික ඉස්සරහට කරා. හරි පාන් එක පැත්තේ තියෙන මෙන්න මේ ටික. ඒ ටික තද කොළ පාට මාකර් එකකින් හොඳට පාට කරන්න. තද කොළ පාට. ඒක කරලා බලන්න වගේ හෙඩේක්ස් මේ අඩු වෙනවද කියලා. මට කියන්න මොකද වෙන්නේ කියලා අඩු වෙනවද නැද්ද කියලා. ඒකෙන් අඩු වෙන්නේ නැත්නම් අපි බලමු ඊළඟට මොකද කරන්න කියලා. බට් anyway සුජෝක් වලින් ගොඩාක් ලොකු සපෝට් එකක් ඒකට දෙන්න පුළුවන්. ඔව්. දැන් මම පැකිපන්චර් මගේ සයිනසයිටිස් ගොඩාක් තිබුණා. පැකිපන්චර් කරලා මාස දෙකක් විතර ගියාට පස්සේ දැන් අවුරුදු ගාණක් වෙනවා තාම නැහැ. ආවේ නැහැ. මේ වාගේ ප්‍රශ්න තියෙන වාගේ ඉන්සිඩන්ට් එකනේ මේකට බලපාලා තියෙන්නේ. ඒකට මේ green color එක කොළ පාට කියන එක හද කොළ පාට කියන එක healing process එක ඉක්මන් කරනවා. හරි? ඒක නිසා ඒක කරලා බලන්න ඒ ඔළුව කැක්කම එන දවස් වලට ඒ වගේ ඒක කරලා බලන්න මොකක් හරි වෙනසක් තියෙනවද කියලා වෙනසක් තියෙනවා නම් මට කියන්න මම කියන්න මොකද ඊට පස්සේ කරන්නේ. ඔව් දැන් මේ සැරේ සෞඛ්‍ය හමුව අපි කරේ නෑ මේ සතියේ සෞඛ්‍ය හමුව නෙමෙයි ඊට කලින් සතියේ සෞඛ්‍ය හමුවේ අපි මිග්‍රේන් ගැන කතා කරානේ. ඔව් මිග්‍රේන් ගැන කතා කරා. අපි මේ සැරේ කරේ ඩිටොක්සිකේෂන් right? ඔව් මම තව එකක් දැකලා තියෙනවා මේ මිග්‍රේන් හැදුන අයට මේ මෙන්න මෙතන දැන් මට මිග්‍රේන් හැමතිස්සෙම තියෙනවා. දැන් දාන්න කාලෙක ඉඳන්. එතකොට ගොඩක් වෙලාවට මෙන්න මෙතන තාද කරනවා නේ. මේ මොකද්ද මේ ප්‍රෙෂර් පොයින්ට් එකක් තියෙනවා. මේ ඒක large intestine 4 කියන LI4 කියන මේ ප්‍රෙෂර් පොයින්ට් එක මෙතන තියෙන්නේ. හරියටම මේ මෙන්න ඇඟිලි ටික
එකතු කළාම මේ කන්ද වගේ තියෙන උඩම තැන. එහෙම නැත්නම් මෙන්න මේ අපේ අනිත් අතේ මෙන්න මේ ධාවය අල්ලගෙන මෙහෙම ඇල්ලුවම මේ ප්‍රෙස් වෙන තැන මෙන්න මෙතන. ඉතින් එතන තද කළාම ඒක බලපාන්නේ ගොඩක් වෙලාවට මේ frontal and bitemporal headaches වලට. තමයි එතන බලපාන. එතන තද කළාම headache අඩු වෙනවා. කියන්නේ අඩු වෙනවා. ඒක මිග්‍රේන් වලට නෙමෙයි. ඕනම හෙඩෙක් එකකට. එතකොට ගතේ කැක්කුමකටත් ඒක හොඳයි. මේ ෆේස් එකේ තියෙන ඕනෙම එකකට ඒක හොඳයි. ඒක හොඳයි. නිතර ප්‍රෙස් කරනකොට ෆේස් එකේ මේ සර්කියුලේෂන් වැඩි වෙනවා. ලස්සන වෙන්නත් ඒක බලපාන. දැන් මේ මගේ ප්‍රශ්න ටික පැත්තකින් මේක සෞඛ්‍ය හමුවක් වගේ නේද? හරි ඔන්න ආස්තයකින් ප්‍රශ්න. ඒක තමයි මට ප්‍රශ්න තියෙනවා. හරි. අහන්න ඕන ප්‍රශ්නයක් අහන්න ඕන තනින්දු අපි අල්ලගමු අද. තනින්දු ආස්තයකින් ප්‍රශ්නයක් තියෙනවා. Out of these three eyes, which one is the best? ඒ කියන්නේ මම හිතනවා කියවනේ brown, blue and every eye is good. Yes, blue, brown and mixed. Every eye is good. අපි ග්‍රේ සමහරක් නැද්ද? ලෝකයේ අඩුම ඇස් නේද? blue වල ඒ කියන්නේ blue fibers ටික පොඩ white පැත්තට බව වුණාම ඒක අපිට පේන්නේ grey විදියට. එතකොට blue fibers වලම yellow color pigmentation ආවම ඒක අපිට පේන්නේ green විදියට. blue and yellow එකතු වුණාම green විදියට පේන්නේ. ඉතින් every eye is good, every eye is beautiful. මගේ iris report එක මම ගොඩාක්ම මුලින්ම සඳහන් කරන්නේ eyes are very beautiful කියලා. හැම ඇහැක්ම ලස්සනයි. as ලොකු කරලා බැලුවාම ඒ කියන්නේ magnify කරලා බැලුවම ඔයගොල්ලන්ට පේනවා මගේ iris pictures මේ සමහරවිට Facebook එකේ එහෙම දානවා. මම මේක කියනවා පෙන්නන්නම් pictures ටික කොහොමද ලස්සනයිද කියලා. හරි මේ බලන්න මේ blue eye එක. right. එතකොට මේක mix eye එකක්. හරි ඒ හැම ඇහැක්ම හරිම ලස්සනයි. මේ very beautiful. ඒ structure ගත්තාම අපි කියන්නේ නෑ there's no good or bad structure. It is the only way that how you live your life with the structure you got. හොඳ හෝ නරක කියලා structure එකක් නැහැ. ඔයාට ලැබිච්ච structure එක එක්ක කොහොමද ඒකට ගැලපෙන විදිහට ජීවත් වෙන්නේ. ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් මම එකට ගන්න උදාහරණයක් තමයි ඒකිලිස් කියන්නේ ලෝකේ එදා මෙදා තුර හිටිය හොඳම වෝරියර් කියලා කියන්නේ. ඔයගොල්ලෝ ට්‍රොයි ෆිල්ම් එක බැලුවේ නැත්නම් දැන් බලන්න මොකද මේ පාඩමට මේ ෆිල්ම් එක නැතුව බෑ. ට්‍රොයි ෆිල්ම් එක ඒකේ ඒකිලිස් මේ ඉන්නවා එයා ඉමෝටල් කියලා තමයි හැමෝම හිතුවේ. නමුත් එයාගේ ටෙන්ඩන් එක කකුලේ තියෙන එක ටෙන්ඩන් එකක් තියෙන. ඒ ටෙන්ඩන් එක අපි එයාගෙන් පස්සේ තමයි නම් කරලා තියෙන්නේ ඒකිලිස් ටෙන්ඩන් කියලා. ඒ ටෙන්ඩන් එක මේ මෝටල්. එතනට ඇරෝ එක අවිලා වැදුනම තමයි එයා මැරෙන්නේ. එතන තමයි එයාගේ weak point එක. ඒ කියන්නේ හැම හොඳ ස්ට්‍රක්චර් එකකම weak area එකක් තියෙනවා. හැම weak ස්ට්‍රක්චර් එකකම හොඳ area එකක් තියෙනවා. දැන් physically strong ස්ට්‍රක්චර් එකක් තියෙනවා neurogenic කියලා. ඒ ස්ට්‍රක්චර් එක තියෙන අය සෑහෙන strong. ඒගොල්ලන්ට මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන්. එක දිගට පැය 16,000ක වැඩ කරන්න. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ අනිත් අය රෙස්ට් එකක් ගන්න ඕනේ කියනකොට. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේක මේ ඇයි මේ මිනිස්සු රෙස්ට් එකක් ඉල්ලන්නේ කිසි මහන්සියක් අපිට නැහැ නේ කියලා. හැබැයි ඒගොල්ලන්ගේ නර්වස් සිස්ටම් එක weak. ඊළඟට නර්වස් සිස්ටම් එක හොඳටම හොඳ අයගේ ෆිසිකල් ස්ට්‍රෙන්ත් එක පොඩ්ඩක් weak. ඒ කියන්නේ හැම කෙනාටම හොඳ පැති weak පැති මික්ස් කරලා තමයි හම්බ වෙලා තියෙන්නේ. තමන්ගේ හරි ඒරියා එක දැනගෙන තමන්ගේ හරි ස්ට්‍රක්චර් එක පැටර්න් එක දැනගෙන ඒකට අනුව අපේ බඩි එකයි අපේ ඊටින් හැබිට්ස් අපේ මේ දේවල් ගොඩනගා ගත්තා නම් ඒක තමයි කරන්න ඕනේ. මමත් අනිවාර්යයෙන්ම ලංකාවට ආවහම එන්න ඕනේ තරිඳුගේ ක්ලිනික් එකට. හොඳයි. එහෙනම් තරිඳු ඊළඟ ප්‍රශ්නේ ඔන්න. මම ඉස්සෙල්ලා මේ ප්‍රශ්න ටික අහන්නම්. දිගටම එනවා. බොහොම ස්තුතියි අපේ වැඩසටහන බලනවටත් ඒ වගේම ප්‍රශ්න අහනවටත්. මම දන්නවා පස්සේ ගොඩක් අය බලුවා කියලා මට මැසේජ් කරනවා. මාව දීරි ගන්නවන්න ප්‍රයිවට් මැසේජ් එවන අයටත් බොහොම ස්තුතියි. හරි. අපි නොදන්න මොනර දන්න ડોක්ටර්වා හිතන් ඉන්නවා සුදුයි කියලා. ඒව කියන්නේ අහස්සය. අපි සුදුයි තමයි නේ අපි කලද? නැත්තා අපි සුදුයි තමයි. අපි ඔට්ටුවේද නේ?
හරි ඔන්න ඊළඟ එක ම්ම්, ඔය එකතු කරලා දින්දි මම පොඩ්ඩක් බලනවා හොයන්න. හතිනා ළඟ ළඟ මෙයා මොකද මෙහෙම අහස්යට තමා හොයන්න වෙන්නේ නෑ. ඇත්තටම අපිට ඊයේ තිබ්බේ නෑ සිග්නල්. ඉතින් ඒ නිසා වැදගත් කාරණා ගොඩක් කතා කරන නිසා අපි තීරණය කරා ඊයේ ඒ ප්‍රෝග්‍රෑම් එක නතර කරලා ඒක අදට අරගෙන එන්න. ඉතින් අද බලන්න ඒක. මොකද්ද මේකේ තියෙන්නේ near sightedness and මේක එකතු ඔයා එකතු කරලා ලියලා දින්නේ මට හරි අමාරුයි ආපාසයි දුර දැකීම සහ ළඟ නේද ඇති වෙන්නේ කොහොමද කියලා. ඔව් near sightedness කියලා කියන්නේ ළඟ පේනවා කියන එක. ඒකෙදී ඇත්තටම තියෙන ප්‍රශ්නයට දුර පේන්නේ නැහැ කියන එක. දැන් අපි මම හිතන්නේ ඔව් ඉස්සර කාලේ ක්ලිනික් එකක කතා කරනකොට දැන් ওই දුර පේන්නේ නැති අයට එන්න කියලා කියනකොට ඒක හරි නිකන් අර මානසිකව වැටෙනවානේ දුර පේන්නේ නැති අය. ඒක නිසා නම දාලා තියෙන්නේ ළඟ පේන කට්ටියට එන්න කියලා තමයි නම දාලා තියෙන්නේ. ළඟ පේන කට්ටිය කියලා කියන්නේ දුර පේන්නේ නැහැ කියන එක. near sightedness කියලා කියන්නේ ඒගොල්ලන්ට දුර පේන්නේ නැහැ. ඉතින් ඒ නම් දාපු අය ඉතාමත්ම හොඳින් ඒක මේ හිතලා දාලා ඇති. ඒකයි එහෙම දාන්නේ. මේක ඇති වෙන්න හේතු ගොඩාක් තියෙන්න පුළුවන්. ගොඩාක්ම බහුල හේතුව තමයි අපේ ඇහි ඇක්චුවල් ලෙන්ත් එක. ඇහි ප්‍රමාණය චූට්ටක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වුණොත්. ඒ කියන්නේ ඇහැ මිලිමීටර් දශම ගාන මිලිමීටරෙනුත් දශම ගානක් සාමාන්‍ය ඇවරේජ් ප්‍රමාණයට වැඩිය ලොකු වුණොත් අන්න මෙයාට නියර් සයිටඩ්නස් කියන එක වෙනත්නම් දුර පේන්නේ නැහැ කියන තත්ත්වය ඇති වෙනවා. ඒක තමයි ප්‍රධානම හේතුව මේක ඇති වෙන්නේ. ඒක ස්ට්‍රක්චරල් ගැටලුවක්. ස්ට්‍රක්චර් එකේ ප්‍රශ්නයක්. ඒ වගේම සමහර වෙලාවට ඇති වෙනවා අපේ කෝනියා එක මම ඉස්සෙල්ලා කියවල ග්ලාස් මේ වින්ඩෝ එක වගේ එක කියලා ට්‍රාන්ස්පරන්ට් ඒකේ කර්ව් එක පොඩ්ඩක් වැඩි වුණාම අන්න එතකොටත් නියර් සයිටඩ්නස් ඇති වෙනවා. ඒකත් ප්‍රධානම විදියක්. සහ අපි වයසට යනකොට අපේ ඇහැ ඇතුලේ එක එක ස්ට්‍රක්චර්ස් තියෙනවා මේවල රිෆ්‍රැක්ටිව් ඉන්ඩෙක්ස් එක වෙනස් වුණාම හරි ඒ කියන්නේ වර්තන අංකය වෙනස් වුණාම ඒ වගේ වෙලාවලදී අපිට දුර පෙනීම අඩු වෙලා ළඟ පේන හොඳට නමුත් දුර පෙනීම අඩු වෙලා ඒ දේ ඇති වෙන්න පුළුවන්. දැන් ලෝකෙ ගත්තාම යුරෝප් වල ඒ පැත්තේ USA යුරෝප් ඒ වගේ පැතිවල අයට ගොඩාක් එන්නේ මේ නියර් සයිටඩ්නස් වලට වඩා ෆාර් සයිටඩ්නස්. ඒගොල්ලන්ට දුර හොඳට පේනවා ළඟ පෙනීම ටික ටික අඩුයි. මැද හරියට ගන්නකොට ඇෆ්‍රිකා, ඒෂියා ඒ වගේ එනකොට ඔන්න ටික ටික නියර් සයිටඩ්නස් වැඩි වෙනවා. දුර පේන්නේ නැති ප්‍රශ්න වැඩි වෙනවා. ඊළඟට ජපාන්, චයිනා වගේ පැත්තට ගියාම, කෙලින්ම අපි ඊස්ට් එකට ගියාම ඔන්න දුර පේන්නේ නැති ප්‍රශ්නේ ගොඩාක් තියෙනවා. ඒකයි ඔයගොල්ලෝ බලන්න ජපනීස් අය, චයිනීස් අය මේ බෝතල් ගඩි වගේ ලොකු කණ්ණාඩි දානවා හැමතිස්සෙම ඒගොල්ලන්ට ওই දුර පේන්නේ නැති ප්‍රශ්නේ සෑහෙන්න තියෙනවා. මටත් තියෙන්නේ දුර පේන්නේ නැති ප්‍රශ්නයක්. දැන් එතකොට මොනවාද දැන් මේ ඇස් පේන්නේ නැති එක මේක පරම්පරාවෙන් එන දෙයක්ද එහෙම නැත්නම් මේක දැන් මගේ ගත්තාම මගේ සීයාවත් නැරෙන කවුම දැම්මේ නැහැ. අපේ තාත්තා නම් ඔන්න දැන් දානවා. ඒ වගේ දැන් මම විතරයි මේ ඇස් කන්නඩි දාන්න ගත්තේ 11 වසරේ ඉඳලා මේ එතකොට කොහොමද මේ මට විතරක් මේක ආවේ? ඔයාගේ දුර පෙනීමේ ප්‍රශ්නයක් තිබිලා ඇති. ඔයා දැන් පොතේ ඉන්නවයි කිව්ව රුවැට්ටිය. අනේ වන්ද කවුද කියලා නේ. ඒක මනුජයෙන් අහුනේ. මනුජ තමයි අරන් ඉන්නේ. පොතේම ඉන්න රුවැට්ටිය කිව්ව ගමන් මං ටක් ගාලා කිව්වා දුර පේන්නේ නැති වෙති කියලා රුවැට්ටියගේ. මොකද මේ පොතේම ඉන්නේ දුර පෙනීමේ ප්‍රශ්න අඩු ළමයි තමයි. ඒකට හේතුවක් තියෙන එක මම පැහැදිලි කරන්නම්. දැන් මගේ දුර පෙනීමේ ප්‍රශ්නයක් නැහැ. හරිද? දුර පෙනීම ප්‍රශ්නයක් නැති වුණාම මම මෙහෙම ළඟ කියවනවනේ මොනවා හරි දෙයක්. මේක ළඟ කියවනකොට මගේ ඇහැ එකමඩේට් කරනවා කියලා අපි ඒකට කියන්නේ ඇහි ලෙන්ස් එක එකමඩේට් කරනවා. එකමඩේට් කරනකොට මේ මසල්ස් ඔක්කොම ටෙන්ස් වෙලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට මේ මත මිටමලෝගෙන කොහොම ඉන්න බෑනේ ගොඩක් වෙලා. එහෙම පැය භාගයක් විතර ඉන්නකොට එපා වෙනවා. එපා වෙලා අතහැරලා දානවා. දැන් පැය භාගයක් මම ළඟ කියවනකොට මට ඔළුව කැක්කුමයි මගේ නිදිමත ගතියක් එනවා මට හරි අමාරුයි. හරි අයි ස්ට්‍රේන් එක ගොඩක් වැඩි. එහෙම වෙන්න හේතුව මගේ ඇස් නෝමල් නිසා.
දැන් දුර පෙනීමේ ප්‍රශ්නයක් තියෙන ළමෙක්ට වෙන්නේ එයාට දුර පේන්නේ නැහැ. නමුත් එයාට ළඟ බලනකොට ඔය මේ අර අපහසුව දැනෙන්නේ නැහැ. ඉතින් අපහසුව දැනෙන්නේ නැති නිසා එයාට පැය දෙක තුන එක දිගට මේ ළඟ බලාගෙන ඉන්න පුළුවන්. ඔව්. දැන් එයා මොකද්ද කරන්නේ? පැය එක පොතක් ගාණක් ඉවර කරනවා එළි වෙනකොට. ඒක කියවනවා පොත් කියවන එක ඇවිල්ලා වෙන වැඩක් කරන්නේ නැහැ. අපහසුවක් දැනෙන්නේ නැහනේ. ඉතින් ඒගොල්ලෝ පන්තියේ පළවෙනි යනවා. ඔව් පන්ති පළවෙනිය වුණ එකම එක පාරක් නෝ ඔන්න මුළු ශ්‍රේණියේ දෙවෙනියද කොහෙද උනා ඔක්කොම සබ්ජෙක්ට් වලින් පන්ති පළවෙනිය වෙලා නෑ උනාට අනේ දෙක තමයි හැමදාම දෙක හරි තුන හරි නැත්නම් 6 ඒ වගේ ගිහිල්ලා තියෙනවා මේ හරි ඊළඟ ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. අනිත් එක මේ ඊළඟ කියනවා ඉගෙන ගන්න ගොඩක් දක්ෂ නම් ළමයා පොතේම ඉන්නවා නම් පොත් බලනවා නම් මේ ඒගොල්ලෝගේ ඇස් චෙක් කරන්න දුරපැනීම ප්‍රශ්න තියෙන්න පුළුවන් කියලා. නමුත් දැන් අද කාලේ ළමයින්ට ගොඩක් වෙලාවට මේ ඇස් ප්‍රශ්න එනවා නේද මේ ඩිජිටල් ඩිවයිසස් වලින් හින්දා හැමතිස්සෙම ෆෝන් එක හරි iPad එක හරි බලාගෙන ඉන්න හින්දා. ඒ නිසා ගොඩක් අයිස් ස්ට්‍රේන් එක එනවා. පොඩි පණිවිඩයක් දෙන්න මේ ගැනත් මේ කට්ටියට. ඔව්. අයිස් ස්ට්‍රේන් එක එනවා ගොඩක් ඒ දේවල් නිසා. ඇහි ප්‍රශ්න එන්න ගොඩාක්ම බලපාන හේතුවක් තමයි අපේ ජෙනටිකලි එන්නේ ලක්ෂණ අපේ ඉස්සරහ පරම්පරාවල් දෙන එක. සහ මේ සෞඛ්‍ය පුරුදු හොඳ සෞඛ්‍ය පුරුදු නැහැ හොඳ කෑම නැහැ කන්නේ ඔක්කොම වස දේවල් වස විස තමයි කන්නේ. ඒතකොට මේව නිසා අපේ ජෙනටිකලිම දැන් මේ ප්‍රශ්න මේ කෝඩ් වෙලා තියෙන්නේ. ඒකයි ලොකුම හේතුව. දැන් සමහර අම්මලා හිතනවා මේ ළමයා ළඟට ගිහිල්ලා ටීවී එක බලන නිසා තමයි මේ ඇහැ නරක් වෙලා තියෙන්නේ කියලා. නමුත් ළඟට ගිහිල්ලා ටීවී එක බලන්නේ ළමයාට පේන්නේ නැති නිසා. කවදාවත් ටීවී එක ළඟට ගිහිල්ලා බැලුව නිසා ඇහි දුර්වලකමක් එන්නේ නැහැ. ටීවී එක ළඟට ගිහිල්ලා බලන්න වෙන්නේ ළමයාට දුර ඉඳන් පේන්නේ නැති නිසා. ඉතින් ඒක නිසා ඒ වගේ කොහොමත් දැන් එන්න ඇස්වල ප්‍රශ්න වැඩි. දැන් ඩිජිටල් ඩිවයිසස් වල තියෙන අයි ස්ට්‍රේන් එක වැඩි වෙනවා. ඇහැ ඩ්‍රයි වෙන එක වැඩි වෙනවා. ඇහැ ඩ්‍රයි වෙන එක වැඩි වෙනවා. එතකොට ඇස්තනෝපියා කියලා අපි කියන අයි ස්ට්‍රේන් එක වැඩි වෙනවා. ඔන්න ඔය වගේ ගැටලු එනවා. දැන් සමහර ළමයි ඉන්නවා අපි ඩිජිටල් ඩිවයිසස් දෙන්න කියලා කියනවා. ඒ කියන්නේ දැන් ඇම්බ්ලියෝපියා කියලා තත්ත්වයක් තියෙන ඒ ළමයාගේ ඒ වගේ ළමයින්ගේ එක ඇහැක පෙනීම ගොඩක් දුර්වලයි. අනිත් ඇහැ හොඳට පේනවා. එතකොට මේ ඇම්බ්ලියෝපියා වගේ තියෙන ළමෙක්ට අපි හොඳ ඇහැ වහලා එක්සර්සයිස් එකක් විදියට දෙනවා පොඩි පොඩි වැඩ කරන්න. ඒ අයට දෙනවා ඒ ළමයින්ට අපි මේ පොඩි වීඩියෝ ගේම්ස් එහෙම ගහන්න දෙනවා පැය 4ක් දවසකට. හොඳ ඇහැ වහලා අර මේ පොඩ්ඩක් පෙනීම අඩු වෙයි. ඉතින් ඒ වගේ ඩිජිටල් ඩිවයිසස් අපි බලෙන්ම ඇහැ හොඳ කරන්න දෙන අවස්ථාවක් තියෙනවා. නමුත් ඕවරෝල් ගත්තහම ඩිජිටල් ඩිවයිසස් ගොඩක් යූස් කරන එක අයි ස්ට්‍රේන් එකට dry eyes ඇති වෙන්න ඒ වගේම මේ කම්පියුටේෂන් සින්ඩ්‍රෝම් ඩිජිටල් ඩිවයිස් සින්ඩ්‍රෝම්ස් ඒ වගේ ලෙඩ ඇති වෙන්න එක හේතුවක් වෙනවා. ඉතින් ඒකෙන්ද හැම පැය භාගයකටම සැරයක් අඩුම ගන්න. මේ ගොඩක් ඔන්ලයින් නේ දැන් ඉගෙන ගන්න ළමයි. ඉගෙන ගන්නකොට පැය භාගයකට සැරයක් ඒ ළමයා මෙහෙම නෙක් එක්සර්සයිස් එකක් කරන්න ඕනේ. ඒ වගේම ඈත බලාගෙන ඉන්න ඕනේ. විනාඩියක්වත් ඒ වගේම වතුර ටිකක් බොන්න ඕනේ. මේ දේවල් කරන එකෙන් මේක අඩු කර ගන්න පුළුවන්. හොඳයි. දැන් ඔන්න තව ප්‍රශ්නයක් තියෙනවා. If you have a retinal hole in your eye, does eye pressure very important? You have a what? Retinal eye. RETINAL. මම ඒක වෙනස් විදිහට ප්‍රොනවුන්ස් කරනවා වෙන්න පුළුවන්. If you have a retinal මොකද්ද detachment retinal මොකද්ද? Retinal hole. Retinal hole. Okay. retinal hole එකක් තියෙනවා නම් ඒක ඇත්තටම ගැටලුවක් වෙන්න පුළුවන්. විෂන් එකට ඒකට විට්‍රෝරෙටිනල් සර්ජන් කෙනෙක් හම්බ වෙලා ගොඩක් වෙලාවට මේ සර්ජරි එකක් කරගන්න අවශ්‍ය වෙනවා. අයි ප්‍රෙෂර් එකට එයා අහන්නේ එහෙම තියෙනවා නම් අයි ප්‍රෙෂර් එක ඉම්පෝටන්ට්ද කියලා. අයි ප්‍රෙෂර් එක කොහොමද ඉම්පෝටන්ට්? අයි ප්‍රෙෂර් එක කොහොමද ඉම්පෝටන්ට්? අයි ප්‍රෙෂර් එකක් අපිට තියෙන්න ඕනේ ඇහි මේ ෂේප් එක මේ තියාගන්න. එහෙම නැත්නම් එයා නිකන් අර හුලංගිය බෝලේ ෆුට්බෝලේ වගේ හැකිලෙන්න පුළුවන්. නමුත් කොච්චර ඉම්පෝටන්ට් වුණත් අපේ එක එක්කෙනාගේ අයි ප්‍රෙෂර් එක
එයාට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වුණොත් ඒක රෙටිනා එකට අපේ ඇහි තියෙන ගොඩාක්ම සොෆ්ට් ඩෙලිකට්ම ටිෂු එකක් නේ රෙටිනා එක. රෙටිනා එකට ඒක බලපානවා. ඉතින් ඉන්ඩිවිජුවලි අයි ප්‍රෙෂර් එක කියන්න බෑ මේ දැන් අපි ඒ කෙනාගෙන් කෙනාට බලන්න නැතුව කියන්න බෑ මෙච්චරයි අයි ප්‍රෙෂර් හැමෝටම තියෙන්න ඕනේ කියලා. මොකද සමහර අයගේ අයි ප්‍රෙෂර් එක 16ක් වෙච්ච ගමන් මේ රෙටිනා එකට හානිදායක වෙනවා. සමහර අයගේ අයි ප්‍රෙෂර් 25 වෙලත් රෙටිනා එකට කිසිම ඩැමේජ් එකක් නැහැ. ඒක සමහර නිසා අයගේ ඇස්වලින් ලේ එනවා නේද? මොකද්ද ඒකත් අයි ප්‍රෙෂර් එක සම්බන්ධයි නේද? මගේ හිටියා මේ ජපනීස් යාළුවෙක් එයා මේ හැමතිස්සෙම සන්ග්ලාස් දෙක දාගෙන ඉන්නේ ඒ කාලෙට. එයාගේ ඇස්වලින් ලේ එයා මට කියන්නේ මට ලේ එනවා බ්ලඩ් ආයි එහෙම කියලා. මම දන්නේ නැහැ මට පෙන්නන්නේ නැහනේ. මට ඒක හරි මැජික් ඉතින් ඒ දවස්වල. අරින් ලේ එළියට එනවා කියලා හිතන්න අමාරුයි. එහෙම ලේ අමාරුයි නේ මං හිතන්නේ බ්ලඩ් එක වගේ ඇති නේ. ඒවා දැකලා නැහැ මම. මූවිස් වල දෙනවා එහෙම ලේ එළියට. ඔව්. එහෙම මොනවාරි ඉතින් හරි ප්‍රශ්නයක් මෙයා හැමතිස්සෙම ටිෂු එකක් කරන් පීනවා. ඉතින් මම හිතනවා මට ඇත්තටම ඕක ගැන හොයන්න වෙලාවක් තිබ්බේ නෑ. මාත් එක්ක වැඩ කරපු යාළුවෙක්. වාව බය විශේෂයෙන් කරන්න දන්නේ නැහැ. නෑ නෑ එයා ටිකක් වයසයි. ඉතින් එයා සන්ග්ලාස් දෙකක් දාගෙන ඉන්නේ ඒ කාලෙට. ඉතින් ඒක පීරියඩ් එකක් තියෙනවා එයාට. ඉතින් මොකද්ද මේ මං ඒක අද තමයි ආයෙ මතක් වුනේ. නෑ ලේනෝ නෙමෙයි යාගේ ඇහි බ්ලඩ් වෙසල්ස් ගොඩක් පේන්න ගන්නවා ඇති ඒ කාලෙට. ඔය සීසනල් කන්ජන්ක්ටිවයිටිස් තියෙනවානේ. ආ ඒ කියන්නේ ඇහැ හොඳටම වතු වෙලා ඔව්. එතකොට යාට මේ හැමතිස්සෙම වතුර වගේ ගලනවා කඳුළු වගේ. ගාලනවා. ඔව් ඒක තමයි යා ටිෂු එකකින් පීදන්නේ. හරි. දැන් මම දැන් හිතාගෙන ඉන්නේ දැන් ඕගාලා ලේ ගලනවා කියලා. දැන් මට මතක් වුණා මම කවදාවත් ඒ ගැන හොයන්න ගියේ නෑ. හරි දැන් මගේ ප්‍රශ්න ටික අහගන්න විදිහක් නෑ. දැන් ප්‍රශ්නේ එනවා හොගාලා. දිගුකල් මිග්‍රේන් ඇස් කන්ඩිෂන් වලට කොහොමද බලපාන්නේ? හරි. ඒකෙන් පස්සේ ඔන්න මගේ ප්‍රශ්න ටික අහගෙන යනවා. පිකුකල් මිග්‍රේන් ඇස් කන්ඩිෂන් වලට කොහොමද ඇස් බලපාන්නේ? කොහොමද බලපාන්නේ? ඔව්. ඒක බය හිතන ප්‍රශ්නයක්. මටත් තියෙනවනේ. මෙහෙමයි. මිග්‍රේන් කියලා කියන්නේ අපි එදා මිග්‍රේන් ගැන කතා කළා ගැඹුරින් මේක පොඩ්ඩක් අපේ සෞඛ්‍ය වැඩසටහන ආපහු බලන්න. මිග්‍රේන් එක ඔව්. ගොඩාක් අය හෙඩේක්ස් වලට මිග්‍රේන් කියලා රැවටෙනවානේ. හෙඩේක්ස් වෙනයි මිග්‍රේන් වෙනයි. නමුත් ඔළුව ගැක්කුමක් ආව ගමන් දැන් ගොඩාක් වෙලාවට මේ ડોක්ටර්ස්ලා කියන්නේ ආවයිට ඔයාලට මිග්‍රේන් කියලා පටන් ගන්නවා බෙහෙත් කෝස් එක. හරි. ඉතින් ඒක ඇත්තටම වැරදි වැඩක්. දැන් ඕනේ තරම් ડોක්ටර්ස්ලා ඉන්නවා වෙස්ටර්න් ડોක්ටර්ස්ලා ඉන්නවා තමන්ගේ ළමයට හෙම්බිරිස්සාවක් ඇස්සක් හැදුනාම කොත්තමල්ලි තම්බලා දෙනවා වෙනිවැල්ගට තම්බලා දෙනවා හැබැයි වෙන ළමෙක් මේ ඇස්ස හරි හෙම්බිරිස්සාව හැදිච්ච ගමන් කෙලින්ම ඇන්ටිබයොටික්ස් දෙනවා හරි ඉතින් ඒක ඊටාමත්ම වැරදි මම අනුමත කරන්නේ පොඩ්ඩක්වත් මම මගේ ගෙදර මගේ අම්මට තාත්තට දෙන ට්‍රීට්මන්ට්ස් මගේ ළමයාට දෙන ට්‍රීට්මන්ට්ස් ඒවා ඒ විදිහටම තමයි මගේ ක්ලයන්ට්ස්ලටත් දෙන්නේ කිසිම වෙනසක් කරන්නේ නැහැ. ඒ වගේ මේ විශේෂයෙන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් වුණාම තමන්ගේ ගෙදර අයට දෙන ට්‍රීට්මන්ට්ස්ම තමන්ගේ ක්ලයන්ට්ස්ලට පේෂන්ට්ස්ලට දෙන්න ඕනේ. ඒක තමයි හරි. ඉතින් ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ මිග්‍රේන් නෙමෙයි වාට තියෙන්නේ ගොඩක් වෙලාවට ඔළුව කැක්කමක් තියෙනවා නම් ඒක මිග්‍රේන්ම වෙන්න ඕනේ නැහැ. සමහරවිට ඒක සාමාන්‍ය ඔළුව කැක්කමක් වෙන්න පුළුවන්. දැන් ඔළුව කැක්කම නැති කෙනෙක් හොයාගන්නත් හරි අමාරුයිනේ. ඉතින් ඇස්වල පෙනීමේ ප්‍රශ්න තිබුණොත් ඒක නිසා ඔළුව කැක්කුම එන්නත් පුළුවන්. ඒක ගැන තමයි අහන්නේ. පෙනීමේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක නිසා ඔළුව කැක්කුම එන්න කේශරම පුළුවන්. තමයි අර ප්‍රශ්නෙට මේක එකතු වෙනවා. අපේ කේශරම තමයි අහන්නේ. ඔව් මෙන්න මේ නළල සහ මේ දෙපැත්ත තමයි ගොඩාක්ම රිදෙන්නේ මේ පෙනීමේ ගැටලු වලට. එතකොට ඔයගොල්ලන්ට තව දෙයක් තියෙනවා මේ පෙනීමේ ගැටලුවක් නිසා එන ඔළුව කැක්කුමක් ගොඩක් වෙලාවට එන්නේ දවල්ට. දවල්ට එහෙම නැත්නම් ටික ටික හවස් වෙනකොට. ඒ කියන්නේ ඇහැ වැඩ කරගෙන මහන්සි වෙලා ඉවද ගොඩක් අමාරු වෙනකොට තමයි ඒක එන්නේ. උදේම නැගිටිනකොට එන්නේ නැහැ. දැන් උදේම නැගිටිනකොට ඔයාලට දැන් උදේ නැගිටිනකොටම ඔයාගේ ඔළුව දිදින ඔළුව කැක්කුම නම් අන්න ගොඩක් වෙලාවට දෙන්න හරි වෙන ස්නායු වල ප්‍රශ්නයක් හරි වෙන්න පුළුවන්. නමුත් පෙනීමේ ගැටලුවක් එනකොට එන්නේ එක්ක පොතක් කියවන්න ගත්තාම කය භාගයක් යනකොට එහෙම නැත්නම් දවසේ දවල් වරුව හවස් වේගන එනකොට තමයි මේක වැඩි වෙන්නේ. හරි. දැන් ඔන්න මේ ප්‍රශ්න ටික දැනට ඇවිල්ලා තියෙන ප්‍රශ්න එච්චරයි.
ඔයා මේ ෆීල්ඩ් එකට යොමු වුණේ කොහොමද? මම මේ අහන්නේ ගියත් ඔය ප්‍රශ්නේම තමයි. චතු අහන්නේ අපේ. චතු ඒක තමයි මගේ ඊළඟ ප්‍රශ්නේ. ඇයි මේ ඔයා මේක තෝරගත්තේ? එයාගේ ප්‍රශ්නෙත් අපි කියවමු. ඔයා මේ ෆීල්ඩ් එකට යොමු වුණේ කොහොමද? මේ ෆීල්ඩ් එකට යොමු වෙන්න කැමති කෙනෙක්ට ඉගෙන ගන්න තියෙන මාර්ග මොනවද? අපි ඒ ගැන කතා කරා. අපි දැන් කතා කරමු. ඇයි ඔයාට හිතුනේ මේ ෆීල්ඩ් එක තෝරගන්න? ඔව් මං ෆීල්ඩ් එකට යොමු වෙච්ච විදිය කියන්නේ ඉස්සෙල්ලා මට ඒක කියනකොටම මතක් වෙනවා දෙයක්. මගේ ආදරණීයම අයිවිඩොලොජි ලෙක්චරර්ස්ලා ඉන්නවා මැඩම් ටෝනි මිලර්, මැඩම් එලන්ටා ජෙන්සන් මම කිව්වේ ડોક્ટર බර්නාඩ් ජෙන්සන් එයාගේ ලේලිට කිව්වා කියලා මේ ඩාර්ලින් ඔයා මේක වෙනස් කරන්න ඕනේ කියලා. ඒ එලන්ටා ජෙන්සන් මගේ ටීචර් කෙනෙක්. ඉතින් එයා ආව අපේ කොංග්‍රස් එකට ආව 2018 ලංකාවට. ඒ වෙලාවේ මගේ සිහිනයක් සැබෑ වුණා වගේ තමයි උනේ. එයාව පිළිගත්ත එක අපි. ඉතින් එයා එක මේ තැනකදී කිව්වා ඕස්ට්‍රේලියාව වල අපේ තිබ්බ කොංග්‍රස් එකක මේ එයා කිව්වේ මම අයිවිඩොලොජි තෝරගත්තා නෙමෙයි අයිවිඩොලොජි මාව තෝරගත්තා කියලා. ඉතින් ඒ විදිහට තමයි ඒක වෙලා තියෙනවා කියලා එයා කියන්නේ. මට ඇත්තටම ෆීල්ඩ් එකට ආසයි තුනේ මම පොඩි කාලේ ඉඳන් සයන්ටිස්ට් කෙනෙක් වෙන්න තමයි හිටියේ. අලුත් දේවල් සොයාගන්න ඒ වගේ තමයි මගේ සිහිනය තිබ්බේ. අයියත් කිව්වා ගෙදර ලැබ් එකක් තිබ්බා. කොහොම ජෑම් බෝතල් වල දාලා එක පරීක්ෂණ කරන සමහර ඒවා විතර එහෙම දාලා විනාඩි දාලා ඊළඟ ගන්න ගහලා ඊට පස්සේ සෑහෙන්න මේ සාර්ථක අසාර්ථක වෙච්ච පරීක්ෂණ ගොඩාක් නැද්දේ තමයි අපි හිටියේ. ඉතින් කොහොම හරි A levels වලින් පස්සේ මම මේ ඇකියුපංචර් ස්ටඩි කරන්න පටන් ගත්තා. ඇකියුපංචර් ස්ටඩි කරන්න පටන් ගත්තා. ඊට පස්සේ එකම මට ඔප්ටොමෙට්‍රි ස්ටඩි කරන්න හම්බුණා. එතෙන්දී මට ගොඩාක් බාධාවල් ආවා. ඒ කියන්නේ මම වැඩ කළා ජොබ් එකක් කරන. එතෙන්දී ආව බාධාවල් නිසාම තමයි මම තවදුරටත් ස්ටඩි කරනවා කියලා ඔප්ටොමෙට්‍රි වල මම 2007 එක්සෑම් එකෙන් බැච්ලර් වුණා. ලංකාවේ ෆස්ට් වුණා. ඒක ගොඩාක් මට බාධා කරපු නිසා තමයි වුණේ. නැත්තම් ලොකු නඩුවක් මේ තේරෙන්නේ නැති වෙයි. ඉතින් ඊට පස්සේ ඇකියුපංචර් වලින් මම ගොඩාක් දේවල් කරා, පේෂන්ට්ස් වලට ගොඩාක් ට්‍රීට්මන්ට්ස් කරා. ඉතින් මට ඒ කරනකොට ලොකු සතුටක් දැනුණා. දැන් හිතන්න මේ මොකක් හරි දැන් මට එන්නේ දැනටත් එන්නේ ගොඩක් කේසස් වෙස්ටර්න් මෙඩිසින් කරලා හෙම්බත් වෙලා වෙන කරගන්න දෙයක් නැති වෙච්ච කේසස්. එහෙම නැත්නම් අපයවල දාපු කේසස්. දැන් තාත්තව ගෙදර එක්කන් ගිහිල්ලා සති දෙකක් විතර තව ජීවත් වෙයි. කැමති දෙයක් කන්න බොන්න දෙන්න කියලා අපයවල දානවනේ. ඒ කේසස් තමයි ගොඩක් වෙලාවට මට එන්නේ. ඉතින් ඒ වගේ එකකදී ඒ වගේ කේස් එකකදී යාට පොඩ්ඩක් හරි පොඩි හරි සහනයක් ලැබෙනකොට ඒ තියෙන සතුට එයාගෙන් පේනවා මට හොඳට. හරි. දැන් මම එක අංකල් කෙනෙක්ට ඒ වගේ ට්‍රීට් කරා ගෙදර තියාගෙන. මම ගෙදර තියාගෙනත් මේ පේෂන්ට්ස් වලට ට්‍රීට් කරා මේ කොරෝනා එන්න කලින්. දැන් කොරෝනාවට පස්සේ මිනිස්සු බයයි කොළඹට එන්න. ඒ නිසා මේ පේෂන්ට්ස්ලා ආවේ නැහැ. මේ කොරෝනා වලින් පස්සේ ගෙදර නවතිලා ට්‍රීට්මන්ට් වලට. ඉතින් ඒකෙදි මට මතකයි ඒ අංකල් ඇවිල්ලා මේ කිඩ්නි ෆේල් වෙලා එයාගේ කිඩ්නි දෙකම මේ වැඩ කරන්නේ නැහැ කියලා මේ කොයි වෙලේ හරි මැරෙයි කියලා තමයි ළමයින්ට ගෙදර ගෙනියන්න කියලා තියෙන්නේ. ඒකෙදි එයාත් දන්නවා ඒක. මොකද එයාට ඒක කියලා තියෙනවානේ දැන් මේ ડોක්ටර්ස්ලා කොයි වෙලේද කියලා. කෑම දෙනකොට දැන් මම දෙන්නේ ලුණු චුට්ටක්වත් නැතුව. අනකොට මේ කිව්ව දේ තමයි මේ සර් මම මේ කන අන්තිම කෑම වේලද දන්නේ නැහැ මට මේක හරියට දෙන්නකො ලුණු ටිකක් දාලා ඉතින් එයා බලාපොරොත්තු ඔක්කොම අතහැරගෙන හිටියේ. එයාට ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා කකුල් හොඳට මිදිමිලා කකුල් වල මුකුත් දැනෙන්නේ නැහැ. ඊට පස්සේ මම බලනකොට එයාගේ ඇඟිලි මේ කකුල් වල ඇඟිලි අස්සේ කුණු වෙලා. මස් ගැලවිලා එනවා එච්චර එයාට දැනිලා නැහැ. ඊට පස්සේ මම මේ වයස ගොඩක් වයසක කෙනෙක්. පස්සේ මං කිව්වා මේ කියන්න බෑනේ හදිසියෙ මැරුත් නැත්තම් එහෙම. මේ ඒක නිසා මේක ලුණු නැතුව කන්න කියලා. ඉතින්
ඊට පස්සේ මගේ ක්ලයන්ට්ස් ලාට ගොඩක් විහිළු කරනවා. ඉතින් විහිළු තේරෙන්නේ නැති ක්ලයන්ට්ස් ලා මං ගාවට එන්න ඕනේ නැහැ. හරි. ආවොත් හොදටම කේන්ති ගිහිල්ලා යන්නත් පුළුවන්. හරි. ඉතින් මේ ඊට පස්සේ කොහොම හරි මේ දවසක් දෙකක් ට්‍රීට්මන්ට් යනකොට ඔන්න එයාගේ කකුල ඉදිමිච්ච එක අර මාස ගානක් ඉදිමිච්ච එක බැස්සා. ඊළඟට එයාගේ කකුල දැනෙන්න පටන් ගත්තා. අර තුවාල ටික ඔක්කොම හොඳ වුණා. ඊට පස්සේ මෙයා මම කියන ඕනෙම දෙයක් කනවා. ලුණු ඉල්ලන්නේවත් මොකුත් නැහැ. ඉතින් මේ ඒ වගේ සෑහෙන රිකවර් වෙනවා. ඉතින් ඒ වෙනවා දැක්කහම මේ ඒ සතුට ගන්න බෑ වෙන කිසිම දෙයකින්. ඉතින් ඒක නිසා මම ඇත්තටම මගේ ලයිෆ් එක මම ගොඩාක් සතුටින් ඉන්න කෙනෙක්. සමහර වෙලාවට පොඩි පොඩි කේසස් වෙන එක හැමෝටම දුක එතකොට කේන්තිය දුක හැමෝටම නෝනේ ඒක දැනෙන්නේ නැත්නම් අපි රෝබෝල වෙනවනේ. නමුත් ඕවරෝල් ගත්තාම ගොඩක්ම මං ඉන්න තැන ගැන මං ගොඩක් සැටිස්ෆයි. ෆයිනෑන්ෂලි මං ඉන්න තැන හරිම අවුල්. මේ ඒක ගැන සැටිස්ෆයි වෙන්න බෑ කිසිම කොහෙත්ම. නමුත් ලයිෆ් එකේ මං මෙන්ටලි ඉන්න තැන මම අචීව් කරගත්ත දේවල් ගැන මම ගොඩාක් සැටිස්ෆයි. ඉතින් anyway මේ ෆීල්ඩ් එකට ආවේ ඊට පස්සේ මම ඔප්ටොමෙට්‍රි ඇකියුපන්ක්චර් ඉගෙන ගත්තා. මට ගොඩාක්ම වාසනාවන්ත වුණා ප්‍රොෆෙසර් ඇන්ටන් ජයසූරිය ආශ්‍රය ගන්න ලැබිච්ච එක ගැන. ඔයගොල්ලෝ දන්නේ නැත්නම් සර්ච් කරලා බලන්න ප්‍රොෆෙසර් ඇන්ටන් ජයසූරිය කියන්නේ මුළු ලෝකෙම ඇකියුපන්ක්චරිස්ලා බිහි කරපු ප්‍රොෆෙසර් කෙනෙක්. චීනෙන් ડોක්ටර්ස්ලා 800,000 අවුරුද්දකට සැරයක් ලංකාවට ආවා ප්‍රොෆෙසර්කින් ඇකියුපන්ක්චර් ඉගෙන ගන්න යන්න. මිනිස්සු ගොඩක් පුදුම වෙනවා දැන් චීනේ ඇකියුපන්ක්චර් තියෙන්නේ නමුත් චීනෙන් මෙහි ඇවිල්ලා ප්‍රොෆෙසර්කින් ඇකියුපන්ක්චර් ඉගෙන ගන්න යනවා. චයිනීස්ලා. ඒතකොට ලෝකේ වටේම මේ ડોක්ටර්ස්ලා සෑහෙන්න ආව ඇකියුපන්ක්චර් ඉගෙන ගන්න ප්‍රොෆෙසර් ඉන්න කාලේ. දැනුත් එනවා. දැනුත් අපේ හොස්පිටල් එකේ තියෙන ගල්කිස්සේ. නමුත් ඉස්සර ගොඩාක් ආවා ප්‍රොෆෙසර් ඉන්න කාලේ ගොඩාක් ආවා. ඉතින් මගේ ඇත්තටම මට බ්ලෙසිං එකක් තියෙනවා කියලා මම හිතනවා මට හොඳ මිනිස්සු හම්බ වෙනවා. අප්සෙට් අයත් හම්බ වෙනවා. අප්සෙට් අයව මම ඉග්නෝර් කරලා දානවා. ඉතින් ඒක ගැන මම මතකේ තියාගන්නේ නැහැ. නමුත් හොඳ මිනිස්සෙක් හම්බුනම මම අතාරින්නේ නැහැ. ලේසියෙන් අතාරින්නේ නැහැ. කොහොම හරි මේ එයා එක්ක කනෙක්ෂන් එක තියාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ ප්‍රොෆෙසර්ගෙන් ඉගෙන ගන්න කාලේ ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා. ඇකියුපන්ක්චර් ගැන විතරක් නෙමෙයි හෙල්ත් එක ගැන සහ අපේ ලෙඩ හොඳ වෙන විදිහ ගැන ඒ සම්පූර්ණ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් මේ විදිහට ඉන්න කාලෙදී මට ඇත්තටම අයිඩියොලොජි කියන සබ්ජෙක්ට් එක මම මුලින්ම ડોક્ટર බර්නාඩ් ජෙන්සන්ගේ පොතකින් තමයි ඒක කියෙව්වේ. කියවුවම මට ඒක ගැන සෑහෙන ආසයි වුණා. ඉතින් මැඩම් එලන් කියන්නේ මේ පොත ඔයාව හොයාගත්ත මිසක් මේ ඔයා මේ පොත හොයාගත්ත නෙමෙයි කියලා. ඉතින් කොහොම හරි ඒක මේ ඊට පස්සේ මම ඉන්ටර්නැෂනල් අයිඩියොලොජි ප්‍රැක්ටිෂනර් ඇසෝසියේෂන් එකට කතා කළාම මේ ડોક્ટર බෙටි ඔබ්‍රයන් තමයි ඒ කාලේ හිටියේ ඉමීඩියට් පාස්ටර් සිට. එයාගේ ක්ලාස් එකකට මම ජොයින් වුණා. ජොයින් වෙලා තමයි ඉගෙන ගත්තේ. ඉතින් ඉගෙන ගත්තා ගොඩාක් කැපවීමෙන් උනන්දුවෙන් ඉගෙන ගත්තා. අර ඒකයි මම කිව්වේ උනන්දුව කැපවීම තියෙනවා නම් ඕනෙම කෙනෙක්ට මේක ඉගෙන ගන්න පුළුවන්. හරි? ඉතින් ඒ විදිහට ඉගෙනගෙන මම කල්පනා කළා දැන් මේක ලංකාවේ මම මේක ඇප්ලයි කරා මගේ ක්ලිනික් එකේදී. මගේ ක්ලිනික් එක ඇප්ලයි කළා මට පොඩි වාසියක් තිබුණා. ඒ වෙනකොටත් මට අර ස්ලිට් ලැම්ප් එකක් තිබුණා. ඇහැ ලොකු කරලා බලන්න පුළුවන් ඩිවයිස් එකක් තිබුණා. අපි ඇහි සුද්ධ ආවද කැටරැක්ට් ආවද ඒ ඔක්කොම බලන්නේ ඒකෙන්නේ. ඒ වාසිය මට තිබුණා. ඉතින් මම පොඩ්ඩක් මෙතනින් නතර කරන්නද? ඊළඟ ප්‍රශ්නේ තමයි ඔය කතා කරන්න යන්නේ. ඔයා මට ප්‍රශ්න ටික ඔන්න තියෙනවා. ප්‍රශ්න කඩ අහමු. දැන් ඔයා මට කියන්න මේ දැන් ඔයා කියන්න යන එකම තමයි මේ කොහොමද ඇත්තටම මේ සැලසුම් කරේ? එතකොට මේ දැන් තරංකාරීත්වයක් ඇත්තෙම නෑ නේද ඔයාට මේ වැඩේට? දැන් ලංකාවේ තව ওই ෆීල්ඩ් එකේ අය නැති නිසා. නමුත් ඇක්වපන්ක්චර් ડોක්ටර්ස්ලා ඉන්නවා. කොහොමද මේක සැලසුම් කරේ සහ කොහොමද තරංගකාරීත්වයට මුහුණ දුන්නේ? තරංගකාරීත්වයක් නැති එක තමයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ දැන් නම්. එහෙම තිබුණා නම් දවස් ඇහෙන දෙයක් කරන්න තිබ්බා. ඉතින් කොහොමද සැලසුම් කරේ? අර කිව්වා වගේ. ඔව් සැලසුම් කරේ මගේ තිබුණේ ඇත්තම කිව්වොත් මට මේ දැන් ගොඩක් ලංකාවේ ගත්තොත් මේ සෞඛ්‍ය ශාස්ත්‍රය බිස්නස් එකක් වෙලානේ තියෙන්නේ. දැන්
ඒ අඩියෙන් අඩියට සෞඛ්‍ය තියෙනවනේ. ඔව්. සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන ගත්තොත් එහෙම දැන් අපේ යන සිස්ටම් එක ගත්තොත් සිස්ටම් එක පොඩි අවුල් ගොඩක් තියෙනවා. දැන් ළමෙක් පොඩි කාලේ ඉඳලා හිතනවා මේ කවුද එහෙමයි මේ මම මේ කියන්නේ මේ හැමෝම නෙමෙයි හ්ම්. මේකෙන් අසය ඉන්න පුළුවන්. නමුත් මම කිසිම දැකලා තියෙන පාරගැහීමක් නැහැ. කිසිම පාරගැහීමක් නැහැ. මේ තරිඳුගේ අවංක අදහස එළියට එන්නේ. හරි. ඉතින් මේක මේ මම දැකලා තියෙන මගේ එක්ස්පීරියන්ස් එක අනුව මම මේ කියන්නේ දේවල් හැම කෙනාම මෙහෙම නෙමෙයි. කෙනෙක් කියන්න පුළුවන් මමත් මේ ડોක්ටර් කෙනෙක් තමයි මම එහෙම නෑනේ ඔයා බොරු කියන්නේ කියලා. හරි. ඒකම තමයි මාත් කියන්නේ. ඔයා නෙමෙයි. මේ වෙන අය. දැන් මම ක්ලාස් එකේ වුණත් කියන්නේ මේ සමහර ළමයි ඉන්නවා ක්ලාසස් වල මෙහෙම කියලා නමුත් අපේ ක්ලාස් එකේ නෙමෙයි කියලා තමයි කියන්නේ. හරි. රයිට්. ඉතින් ආයුර්වේද ડોක්ටර්ස්ලා ගත්තොත් ලංකාවේ සමහර ආයුර්වේද ડોක්ටර්ස්ලා මේගොල්ලෝ කොහොමද ආයුර්වේද ડોක්ටර්ස්ලා වෙන්නේ මේගොල්ලන්ට පොඩි කාලේ ඉඳලම ඕනේ වෙන්නේ මේ වෙස්ටර්න් ડોක්ටර් කෙනෙක් වෙන්න. ඒක තමයි සිහිනය. ඉතින් බයෝ කරලා කොහොම හරි කරලා අන්තිමට මේ මෙඩිකල් කොලෙජ් යන ලකුණු මදි වෙනවා. මදි වෙලා ඊට පස්සේ අර දැන් වෙස්ටර්න් ડોක්ටර් කෙනෙක් ඉන්න වෙන්න සිහින දකින කාලේ ඒ ලෙවල් කරන ළමයි ඒ ලෙවල් බයෝ කරන ළමයි ගොඩාක් ඔය ලංකාවේ සිස්ටම් හෙළ වෙදකමට ආයුර්වේද ඒව වලට ගොඩාක් ඒගොල්ලෝ ඒක පහත් කරලා තමයි කතා කරන්නේ. අයියෝ ඔයවලට සයන්ටිෆිකලි ඔව ප්‍රූව් කරලා නැහනේ. ඔයවලට සාක්ෂි නැහනේ. ලැබ් වල ටෙස්ට් කරලා නැහැ නේද? සයන්ටිෆිකලි ප්‍රූව් කරන එක ගැනම තමයි කතා කරන්නේ. මෙහෙම මේ ආයුර්වේද මේ ක්‍රමවලට හෙළ වෙදකමට බැන ඉඳලා අන්තිමට තමන්ට ලකුණු මදි වෙලා මෙඩිකල් කොලෙජ් යන්න ඊළඟ ඔප්ෂන් එක විදිහට ආයුර්වේද කියන එක තෝරගන්න. දැන් අර පොඩි කාලේ ඉඳන් බැන හිටිය එක තමයි කරන්න වෙලා තියෙන්නේ. හැබැයි එයාගේ මනසේ තාම එයා යටත් වෙලා තියෙන්නේ වෙස්ටර්න් මෙඩිසින් වලට. ඒක නිසා එයා තාම ස්ටෙතොස්කෝප් එක බෙල්ලේ දාගෙනම මේ ඇවිදින්න තමයි එයා කල්පනාව. ඒක තමයි කැමැත්ත. ෆොටෝ එකක් ගත්තත් ඒ විදිහ තමයි ගන්න කැමති. හරි. දැන් තමන්ගේ පොඩි ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකක් කරන කෙනෙක් ස්ටෙතොස්කෝප් එක බෙල්ලේ දාගෙන ඉන්න ඕනේ නැහැ නේ. හොස්පිටල් වල ડોක්ටර්ස්ලාට ඒක කරන්න ඕනේ මොකද වෝඩ් රවුන්ඩ්ස් යනකොට මේ ස්ටෙතොස්කෝප් එකේ එහෙම වද්දන්න බැරි ඉඳලා දාගෙන යනවා. මේ චූටි කාමරයක ඇතුළේ ඉන්න කෙනා මේක බෙල්ලේ දාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ලස්සනට මේ සුදු තියලා තියන්න පුළුවන්. හරි. ඉතින් ඒ මෙන්ටැලිටි එක තියෙන්නේ තාම අර වෙස්ටර්න් මෙඩිසින් වලට යටත් වෙච්ච මෙන්ටැලිටි එකක්. ඒක නිසා එයාට කවදාවත් හොඳ ආයුර්වේද ડોක්ටර් කෙනෙක් වෙන්න බෑ. මොකද එයාගේ මෙන්ටැලිටි එකේ ආයුර්වේදයට වඩා පහත් තැනක් තිබිලා තියෙන පොඩි කාලේ ඉඳන්. සමහර අය ඉගෙන ගන්නකොට මේක හරියනවා. සමහර අය ඉගෙන ගන්නකොට ඒගොල්ලන්ට තේරෙනවා අඩේ ඇත්ත තමයි අපි පොඩි කාලේ ඉඳන් ඉඳන් හිටියට මේ වෙස්ටර්න් මෙඩිසින් දැන් මේක තමයි ඇත්ත හොඳ දේ කියලා එයා ආයුර්වේද ප්‍රැක්ටිස් කරනකොට ඉගෙන ගන්නකොට ඒක දැනගන්නවා. දැනගෙන හරියන කට්ටියක් ඉන්නවා. ඒකයි මම මේ හැමෝම මේ වගේ නෙමෙයි කියලා. සමහර අය මෙහෙමයි. ඉතින් මේ මෙන්ටැලිටි එක නිසා තමයි ගොඩක් වෙලාවට ඒ අර සිග්නල් වෛද්‍ය ක්‍රමවලට ආයුර්වේදයට ලංකාවේ ලොකු ඉඩක් නැත්තේ. ඊළඟට තියෙන අනිත් ප්‍රශ්නේ තමයි තියෙන කුහකකම. දැන් වෙස්ටර්න් ડોක්ටර් කෙනෙක් හිතන්නේ දැන් වෙස්ටර්න් මෙඩිසින් කියන එක ඇත්තටම අවශ්‍යයි. ඒක මම වෙස්ටර්න් ડોක්ටර්ස්ලා ගොඩාක් ආශ්‍රය කරනවා. මගේ ක්ලයන්ට් කෙනෙක්ට ඇකියුට් ප්‍රොබ්ලම් එකක් හරි මොනවා හරි තියෙනවා නම් මම කියන්නේ මෙතනට එන්න එපා දුවගෙන යන්න කෙලින්ම අතනට හොස්පිටල් එකට යන්න. දැන් ඇක්සිඩන්ට් එකක් වෙලා මැහුම් දාන්න ඕනේ මිනිස්සෙක් මෙතනට ඇවිල්ලා ඒ තුවාලේ මේ සුජෝක් කරලා හීල් කරගන්න බෑනේ. මේ මිනිස්සයා ගිහිල්ලා අනිවාර්යෙන් හොස්පිටල් එකට මැහුම් දාන්න මේපේ. හරි. එතකොට මේ වගේ මේ හැම මොඩැලිටි එකකම අත්‍යවශ්‍යම අංග තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් ඒ වලට අනිවාර්යෙන් යොමු කරන්න ඕනේ. මේ ඉන්ටිග්‍රේෂන් එක නැති ප්‍රශ්නේ තමයි මේ ලෝකේ ලංකාවේ තරමේ මුළු ලෝකෙම මේ සෞඛ්‍ය ශාස්ත්‍රයට වෙලා තියෙන ලොකුම පාඩුව ලොකුම ගැටලුව. එතකොට නමුත් දැන් බහුතරයක් වෙස්ටර්න් ડોක්ටර්ස්ලා කියන්නේ ඒගොල්ලොන්ගේ ක්‍රමය විතරයි හරි. ඒක විතරයි ලැබ් වල ටෙස්ට් කරලා තියෙන්නේ. ආයුර්වේද බොරු, ඇකියුපංචර් බොරු ඒව වැඩ කරන්නේ නැහැ කියලා. සමහර ડોක්ටර්ස් සමන් දැකලා තියෙනවා කියනවා දැන් ඔය ඇකියුපංචර් කියලා කටු ගහනවා. ඔය කට්ටක් වැරදුනොත් එහෙම මොනවා වෙන්න බැරිද? එහෙම කියනවා. ඉතින් මට අහන්න තියෙන ප්‍රශ්නේ දැන් කට්ටක් වැරදිලා එච්චර ලොකු දෙයක් අපේ සෞඛ්‍යයට ඇඟට වෙන්න පුළුවන්. මේ කට්ට හරි ගියොත් මොකද හොඳ දෙයක් වෙන්න බැරිද?
අනිවාර්යෙන් ඔයා මොන දෙයක් වෙන්න හැමතිස්සෙම පුළුවන් මේ ඒක. ඔයා හැමතිස්සෙම බලන්නේ අර කප් එකේ භාගයක් ෆිල් වෙච්ච එකනේ. දැන් මෙහෙම බෝතලේ ඔව්. ගත්තාම ඒ හිස් හ්ම්. ප්‍රමාණය නෙමෙයි ඔයා බලන්නේ මේ ඉතුරු ටික. මම හිතන්නේ ඔව්. සමහර විට ඔයා මේ ලංකාවට අලුත් දෙයක් ගේන්න හේතුවත් ඒක වෙන්නේ නැති. අපි ගොඩක් මේක වෙලාවට සුවාදී විදිහට බලපු හින්දා වෙන්නේ නැති. ඔව්. ඉතින් ඒකයි ගොඩක් වෙලාවට ඇත්තට මේක හේතුවක්. ඉතින් ඒකයි මම කියන්නේ දැන් ඊළඟට දැන් අපි හිතමු දැන් වෙස්ටර්න් ડોක්ටර්ස්ලා මේ විදියයි කියලා අපි හිතුවට පස්සේ ආපහු අපි ඇවිල්ලා බලනකොට ආයුර්වේද ડોක්ටර්ස්ලා ඒගොල්ලෝ එනම් හොඳ ඇති කියලා බලනවා. අනේ ඒගොල්ලෝගේ සමහර අය මේ වගේනේ. ඒගොල්ලෝ කියන්නේ ආයුර්වේද විතරමයි හොඳ වෙස්ටර්න් මෙඩිසින් හොඳම නෑ ඇකියුපන්ක්චර් හොඳම නෑ. ඊට පස්සේ අපි ගිහලා ඔව්. ඇකියුපන්ක්චරිස්ලා කතා කරාම ඒගොල්ලෝගෙත් සමහර අය එහෙමයි. ඒගොල්ලෝ කියන්නේ ආයුර්වේද හොඳ නෑ වෙස්ටර්න් හොඳ නෑ ඇකියුපන්ක්චර් හොඳ නෑ. දැන් මම මගේ ක්ලිනික් එකට ආවම මගේ තියෙනවා ඇකියුපන්ක්චර් තියෙනවා හෝමියෝපැති තියෙනවා එතකොට නැචුරෝපැති තියෙනවා ඒ ඔක්කොම සංකලනයක් තියෙනවා මම ඒ ක්ලයන්ට් අවශ්‍ය ඒ කියන්නේ එයාට දැන් කොයි ක්‍රමයකද එයාට ට්‍රීට්මන්ට්ස් කරන්න ඕනේ කියලා බලනවා මිසක් මගේ ක්‍රමයට කොහොම හරි එයාව හොඳ කරන්න බලන්නේ නැහැ. ඉතින් ඒකයි දැන් මගේ ක්ලිනික් එක දැන් හොඳ ප්‍රැක්ටිෂනර්ස්ලා ඉන්නවා නම් හොඳ ආයුර්වේදික් ડોක්ටර්ස්ලා ඉන්නවා නම් හොඳ සිංහල වෙදකම් කරන හොඳ ප්‍රැක්ටිෂනර්ස්ලා ඉන්නවා නම් මම ඕන වෙලාවක මගේ ක්ලිනික් එකේ දොරවල් ඇදලා තියෙන්නේ ඔයගොල්ලන්ටත් ඇවිල්ලා එතන ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. කිසි ඔව් ගැටලුවක් මමත් නැහැ. හිතන්නේ හරි? ඔව් මමත් හිතන මතයක් තමයි මං හිතන්නේත් මේ අපිට ඔය හැම එකම ඕන වෙනවා වෙලාවකට. දැන් කැඩුම් බිඳුම් වෙද අනිවාර්යෙන්ම මහත්තයෙක් ගාවට යන්න ගිහිල්ලා ඉක්මනට කරගන්න පුළුවන් එක සමහරවිට අපි අනවශ්‍ය පැති ගොඩාක් ඇයකට දාගෙන මේ විනාශ කරගන්න වෙන්න පුළුවන් නේ බොහොම ඔව් දැන් හැබැයි මේ මම ලෝකෙ දැකලා තියෙනවා ගත්තොත් දැන් ට්‍රෙන්ඩ් එක ආයුර්වේද පැත්තට යනවා ඔව් දැන් නේද? ලෝකෙ ගත්තොත් මේ අස්ථි සම්බන්ධව ලෝකේ අස්ථි සම්බන්ධව ගත්තොත් මුළු ලෝකෙම හොඳම ඇවිල්ලා ලංකාවේ තමයි ඉන්නේ වෙද මහත්තයෝ. හරි? ඉතින් ඔයගොල්ලෝ අහලා ඇති මගදන් කඩවල වැල්ඩින් වෙද මහත්තයා කියලා අහලා තියෙන දැන් නම් එයා නැහැ. එයාගේ වැල්ඩින් කරන්නේ එයා මේ යකඩ ඒව නෙමෙයි වැල්ඩින් කරන්නේ. එයා අටු අස්ථි වැල්ඩින් කරන්නේ. ඉතින් පොඩ්ඩක් කල්පනා කරන්නකෝ මේ හැමට උඩින් එයා බෙහෙතක් බඳිනවා. මේ හැමට උඩින් බඳින බෙහෙත නිසා හැමට මුකුත් වෙන්නේත් නැහැ. මස් වලට මුකුත් වෙන්නේත් නැහැ. කටු දිය වෙනවා. කටු දිය වෙලා කටු හා වෙනවා. කොච්චර පවර්ෆුල් මෙඩිසින් එකක්ද මේක. ඒ වගේම කොච්චර සිලෙක්ටිව්ද. දැන් අපිට වෙන කිසිම මෙඩිසින් එකක් තියනවද මේ හැමට උඩින් දාලා මස් වලටයි හැමටයි වෙනසක් වෙන්නේ නැතුව කටු විතරක් දිය කරන්නේ. හරි. ඉතින් මේ සිස්ටම්ස් වෙන රටක තිබුණා නම් ඒව මුළු ලෝකෙම ප්‍රසිද්ධ කරලා ඒ සිස්ටම් එක විතරක් විකුණලා රට දියුණු කරන්න පුළුවන්. නමුත් ලංකාවේ කරේ මොකද්ද? ගිහිල්ලා ආයුර්වේද මණ්ඩලයකින් හරි මොකකින් හරි ගිහිල්ලා ඒ මිනිස්සුන්ව බය කරලා ඕගොල්ලෝගේ ඕක පවර්ෆුල් වැඩි කියලා ඒ බෙහෙතේ සැර අඩු කරා. ඒ බෙහෙතේ සැර අඩු කළාට පස්සේ දැන් අර මාසෙන් දවසින් හොඳ කරන්න තිබ්බ එක සති ගාණක් යනවා හොඳ කරන්න. ඉතින් ඒ වගේ අපි හිතා ගන්න බැරි ලැබ් වල ටෙස්ට් කරලා නැති අපිට හිතා ගන්න බැරි මේ මොඩැලිටිස් ලෝකෙ තියෙනවා ලංකාවේ තියෙනවා. ඉතින් ලැබ් එකක චෙක් කරන එක අවුරුදු 5ක් වැඩිමුණොත් අවුරුදු 5ක් චෙක් කරලා ඉන්නේ ලැබ් එකක මෙඩිසින් එකක්. නමුත් මේ සිස්ටම්ස් අවුරුදු 10 ගාණක් චෙක් කරලා තියෙනවා ලැබ් වල නෙමෙයි ඇත්ත මිනිස්සුන්ට. මීයොන්ගේ නෙමෙයි ඇත්ත මිනිස්සුන්ට දීලා චෙක් කරලා තියෙනවා. ඉතින් මේකයි. ඊළඟට කියන්නද දැන් මේ ඔයා මං හිතන්නේ ජීවිත කාලෙම ඉගෙන ගන්නවා නේ හැමදාම හැමතිස්සෙම ඉගෙන ගන්නවා ඇති යමක්. අපිට කියලා දෙන්න මේ අපිට කියන්න මේ මොන හරි ඇෆිලියේෂන්ස් තියනවාද එතකොට ඒවා ඉන්ටර්නැෂනල් අයිවිඩොලොජි ප්‍රැක්ටිෂනර්ස් ඇසෝසියේෂන් එකේ ලෙක්චරර් කෙනෙක් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් දැනට ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ඉන්නවා මම හිතන්නේ මට හරියට මතක නෑ 30ක් 40ක් වගේ ඇති ලෝකෙම සවුත් ඒෂියා වලට ඉන්න එකම ඉන්ස්ට්‍රක්ටර් මම. ඉතින් මම ඔය කොවිඩ් වලට කලින් හැමතිස්සෙම ඉන්දියාවේ ගියේ ඒකයි උගන්වන්න. මේ ඒක මගේ ඇෆිලියේෂන් එක ඒක තමයි දැනට තියෙන. ඒ වගේම මේ ඕපන් ඉන්ටර්නැෂනල් යුනිවර්සිටි එකේ ඇෆිලියේෂන් මේ මගේ මෙම්බර් මේ කියද අපේ ප්‍රොෆෙසර් ඇන්ටන් ජයසූරිය හොස්පිටල් එකේ ඒ වගේම ඔප්ටෝමෙට්‍රික් ඇසෝසියේෂන් මෙම්බර් ඒ වගේම තව තියෙනවා මේ මම ගොඩක් කරා මේ
sustainable development goals youth net එකක් අපි form කළා. තරුණ මේකක් ඒකේ ලංකාව වටේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ඒ හැම ප්‍රදේශයකම 21 දෙනා ගානේ තරුණ මේකක් ඒක sustainable development goals ඔයගොල්ලෝ දන්නවා ඇති 2030 වෙනකොට ඒ ටික achieve කරන්න තියෙන්නේ goals 1000ක් තියෙනවා ඒකේ මම advocate කෙනෙක් එතකොට ඒකේ ගොඩාක් වැඩ කළා මේ දවස් ටිකේ ටිකක් අඩුවේ වැඩ කරනවා නමුත් ඒකේ ගොඩාක් එක දිගට බහැලම සෑහෙන මේ වැඩ ගොඩක් කළා 2000 මම මතකයි 17 18 19 ඒ කාලවල ගොඩක් 2017 18 කාලවල එතකොට ඒ වැඩයි ඔක්කොම එක සලකලා මට මේ national organizations කීපයකම මේ දීලා තියෙනවා කවුන්සල් ජෙනරල් එතකොට පීස් මෙසෙන්ජර් පෝස්ට් එක පෝස්ට් ගොඩාක් තියෙනවා. මගේ ඊළඟ ප්‍රශ්නේ ඒක ඔයා මේ මං අහන්න ගියේ ඔයා ඔය ඊට අමතරව ගොඩාක් දේවල් කරනවා නේද මේ තව ගොඩාක් සංවිධාන වල ඉන්නව නේද කියලා ඔයා ඒ ප්‍රශ්නෙටත් අත්‍තරම උත්තර දුන්නා. සංවිධාන ගොඩක ඉන්නවා. පල්ලි වල ඉන්නවා සංවිධාන වල ඉන්නවා. පල්ලි වල ඉන්නවා ඒක තමයි. හරි දැන් මගේ වෙලාව ඉවර වෙගෙන යනවා මම බොහොම ඉක්මනට අපි උත්තර දෙමු මගේ ඊළඟ ප්‍රශ්න ටිකට හොඳයි. දැන් ඊළඟට කියන්න මේ කොහොමද මේ ජීවිතේ වැටලා නැද්ද? සම්පූර්ණයෙන්ම කලින්චලාවක් නැද්ද? ඔව් සෑහෙන වැටිලා තියෙනවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ අර මම කිව්ව මට ගොඩාක් බාධාවක් ඉන්නක පැත්තෙන් සෑහෙන වැටිලා තියෙනවා. ඒකට පර්සනල් ලයිෆ් එකේ ගත්තොත් සෑහෙන වැටිලා තියෙනවා. නමුත් මගේ තියෙන කොහොමද නැගිටින්නේ? ඒකත් කියන්න. ඔව් මගේ තියෙන ඇඩ්වාන්ටේජ් එක තමයි හෙට මේ ඔක්කොම දේවල් නැති වුණොත් ආපහු මට බිඳුවෙන් ඉඳන් ස්ටාර්ට් කරන්න පුළුවන්. මම චූට්ටක්වත් හිතන්නේ නැහැ මට තිබ්බ දේවල් ගැන. දැනට තියෙන දේවල් ගැන විතරයි හිතන්නේ. දැන් මම ක්ලාස් එකේ වුණත් කවුරු හරි ළමෙක් කිව්වොත් එහෙම සර් මට මේ අපි දැන් ඉවෙන්ට් එකක් කරනකොට මෙන්න මේ දේ නෑ තාම මේ දේ නෑ කියලා මම කියන්නේ නැති දේවල් ටික ගැන කියන්න එපා. තියෙන දේවල් ටික ඉස්සෙල්ලා කියන්න. කියලා ඒ තියෙන දේවල් වලින් වැඩ ටික කරගමු කියලා. ඉතින් අපි ලොකු ඕගනයිස් කරලා තියෙනවා දැන් මම ලංකාවේ ඕගනයිස් කරලා ඒෂියන් කොංග්‍රස් එක අයිවිඩොලොජි වල මේ තියෙන එකදී ගහපු සෝනි එක මේ සෝනි එක දැක්කාම ගොඩක් අය කියනවා මේ වගේ සෝනි එකක් දැකලා නැහැ කියලා. ඉතින් ඒ වගේ ලොකු වැඩ කරලා තියෙනවා. ඒක කොංග්‍රස් එක දවස් 3යි ඒ වගේම මේ ටුවර් එකක් එක්කන් ගියා ආව ඔක්කොම පවින් ලෙක්චරර්ස්ලා රට වටේම දවස් 5ක ටුවර් එකක්. ඒ වගේ ලොකු වැඩ කරලා තියෙනවා. මට ඕනෙම ඉවෙන්ට් එකක් ඕන එකක් ඕගනයිස් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේක කරේ මාස 3ක් මේ තමයි තිබුණේ කාලය. තියෙන දෙයින් උපරිම ප්‍රයෝජනෙ අරගෙන නැති දේවල් ගැන හිතන්නේ නැතුව වැඩ කරන්න පුළුවන්. මම කැමතිත් ඒකට. දැන් මගේ ළඟ මගේ ක්ලිනික් එකේ වැඩ කරන ළමයින්ටත් මම කියලා යන්නේ මම ඉන්දියා යනකොට මම එනකොට මේ ක්ලිනික් එක ෆුල් පොල්ලක් අරගෙන කුඩු කරලා දාලා තිබ්බත් අවුලක් නැහැ. මේ හැබැයි මට කියන්න ඕනේ එහෙම කළේ කියලා. කේන්ති ගියාද මොකද්ද කියලා හේතුවක් කියන්න ඕනේ. හැබැයි මේ මගේ මේ මල් පැල තියෙනවනේ ලස්සන පැල තියෙනවනේ ක්ලිනික් එකේ. ඒකක් හරි මැදිලා තිබ්බොත් වෙන ජොබ් එකක් හොයාගන්න වෙයි කියලා. හරි. ඉතින් මේ උන් කරන්නේ මම නැති දවස් ටිකේ හොඳට වතුර දාලා පැල ටික හොඳට බලාගන්න එකලත් අනිවාර්යෙන් කරනවා. දැන් අද ඉන්නේ ක්ලිනික් එකේද නැත්නම් ගෙදරද? මේ නෑ අද ඉන්නේ මම මේ කන්සල්ටේෂන් වලට යනවා තව ක්ලිනික් එක මගේ ගෝලයෙක් එතන ඉන්නේ. අපේ ගෙදර තමයි. ඕකේ මම හිතුවේ ක්ලිනික් එකේ නම් අපිට ඒක පෙන්නන්න කියන හැදුවේ. ඔව් මම කිව්වේ ඒකයි මේ වැටෙන වෙලාවල්දී අනිවාර්යෙන් කොච්චර පල්ලෙහාට වැටුණත් ඉතින් මේ නැගිටිනවා. ඒකේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක හොඳටම විශ්වාසයි. මම දැන් ඉගෙන ගන්න කාලේදී උනත් මගේ තියදී එක තිබ්බේ ගෙදර කවුරු හරි මැරුණ නැත්නම් මම පන්ති යනවා. හරි. මේ ඒ වගේ තියදී එක හිටියේ මම කරන වැඩේ අනිවාර්යෙන්ම කරනවා. සමහර වැඩ කරන්න පොඩ්ඩක් ඒ කියන්නේ වැඩ වැඩි වුණාම සමහර වැඩ පොඩ්ඩක් පෝස්ට්පෝන් වෙනවා. වෙවි හරි කොහොමද වැඩේ කම්ප්ලීට් කරනවා. ඉතින් දැන් ඊයේත් ඒකයි මම ට්‍රිප් එක ගිහිල්ලත් හරි මම මේක පැයක් අරගෙන මේක කරන්නම් කියලා කිව්වේ. ඒකේ සිග්නල් ප්‍රශ්නයක් තිබුණා. දැන් අපි වගේ වැඩ කරන්නේ නැහැ ඩයලොග් එක හරි අතරම සාර්ථක මම ඒකෙන් ඔයාව මේ මම මිනිස්සු ජජ් කරන්නේ නැහැ. නමුත් මම ඇත්තටම මට ලොකු රිපියුටේෂන් එකක් ආවා ඒකෙන්. මොකද මමත් මේ ওই වගේ පොඩි පොඩි දේවල් වලින් හරියට මේ මිනිස්සුන්ගේ ප්‍රතිරූප මම
හදා ගන්නවා කියලා මම එහෙම කියන්නේ මම කියන්නේ දැන් මම ඔයාගෙන සුබවාදී ප්‍රතිරූපයක් හදාගත්තා. චාමාරු මොකද මම හරි කැමතියි ඒ වගේ අයට වැඩේ කරනවා කොහෙ ගියද මම වුණත් එහෙම තමයි කොහෙ ගියත් වැඩේ කරනවා. ඉතින් ඇත්තටම මේක උසස් ගුණාංගයක් තරිදු. ඒක දිනන පුද්ගලයෙක්ට අනිවාර්යෙන් තියෙන්න ඕන එකක් මම හිතන්නේ. මේ එතකොට මම මේ අහන්න ගියේ සතුටුම වෙච්ච දවස කවද? මං ගත්තොත් ගොඩක් දවස්වල ගොඩාක් දේවල් නිසා ගොඩාක් සතුටු වෙච්ච පුද්ගලයෙක්. නමුත් අව දුක් වෙච්ච අවස්ථාවල් වගේම තමයි සතුටු වෙච්ච අවස්ථාවල් උනත් මං ඔළුවේ තියන් ඉන්නේ නැහැ. ඒක ඒ දවසේ හොඳට විඳලා ඊට පස්සේ ඒක අමතක කරලා දානවා. මම උගන්වන්නෙත් ඒක තමයි live in the moment කියන එක. ඒ විදිහට තමයි අපි ඇත්තටම ජීවත් වෙන්න ඕනේ. අපි සතුට වෙන වෙලාවට හොඳටම සතුට වෙලා ඊට පස්සේ ඒ දේ අමතක කරලා දානවා. දැන් අනිතට ගොඩක් පුදුමයි. දැන් සබ්ජෙක්ට් මැටර් එකක් ගත්තොත් මට මතකයි අවුරුදු ගානකට කලින් මේ කතා කරපු විදිය කතා කරපු දැන හැම එකම. නමුත් ප්‍රශ්නයක් ඇවිල්ලා අපේ ප්‍රශ්න ඇති වෙච්ච ඒවා මට මතක නැහැ සමහරවිට. දුක් වෙච්ච ඒවා මතක නැහැ, සතුටු වෙච්ච ඒවාත් සමහර වෙලාවට මතක නැහැ. ඉතින් ඒ වගේ අපි හොඳට කල්පනා කරලා බැලුවොත් සතුටු වෙච්ච අවස්ථාවක් ගොඩාක් මගේ බබා ඉපදිච්ච දවසේ, දුව ඉපදිච්ච දවසේ ගොඩක්. ඒ වගේම මම අර කිව්වේ මැඩම් මෙලන්ටා ජෙන්සන් ලංකාවට ආව දවසේ, ටෝනි මිලර් ආව දවසේ ඒගොල්ලෝ ඒ වගේ සතුටු වුණා. ඒ වගේ අවස්ථා ගොඩාක් තියෙනවා මේ සතුටු වෙච්ච. ඉතින් හැමදාම උදේට නැගිට්ටාම මම සතුටු වෙනවා මේ රෑ නිින්දෙන්ම ගිහිල්ලා නැති එක ගැන. ඒ වගේම රැට නිදා ගන්න ගියාම සතුටු වෙනවා. අද දවසේ මොකක් හරි හොඳ වැඩක් කළා නම් ඒක ගැන හිතලා සතුටු වෙනවා. අටලෝ දහම උපරිමයෙන්ම තේරුම් අරගෙන ජීවත් වෙන හරිම සරල පුද්ගලෙක් තරිදු කියන්නේ. එහෙම නේද? ඔන්න මන් දුන්න අර්ථකථනය. පවතින මොහොතේ ජීවත් වෙන කෙනෙක්. එතකොට ඔයා දියුණු අර්ථ දක්වන්නේ කොහොමද? මම හිතනවා මම මේකට උත්තරේ දුන්නා. අපි ඉක්මනට අහගෙන යන්න මේ ප්‍රශ්නේ ටික. මේමයි දියුණුව කියලා කියන්නේ මැටීරියලිස්ටික් දේවල් දියුණු වෙන එක. ඒකටත් මම ගොඩාක් අය හොඳටම ගයිඩ් කරනවා. දැන් මගේ ගෝලයෝ ඉන්නවා සෑහෙන්න මේ ඒ කියන්නේ වෙල්බි වෙච්ච කට්ටිය ඉන්නවා මගේ ඉගෙන ගන්න ගයිඩන්ස් අවගෙන. නමුත් ඇත්ත දියුණුව කියලා මම කියන්නේ ඒක නෙමෙයි. අපිට දැනට තියෙන ටික ගැන හිතලා සන්තෝෂ වෙන එක සහ අනිවාර්යයෙන්ම අපේ ෆියුචර් එකේ අයට මේ ෆියුචර් එකේ අපේ ළමයින්ට අපේ පරම්පරාවට ඇත්තටම දෙයක් ඒ අඳුම ගන්න පාත්වේ එකක් හරි අපි ක්‍රියේට් කරලා තියෙන්න ඕන. ඉතින් දැන් අපි පොඩි කාලේදී වෙච්ච ගොඩාක් දුක් වෙච්ච තැන් එහෙම තියෙනවා නම් අපිට අපේ අම්මලා තාත්තලාට කරගන්න බැරි වෙච්ච තැන් තියෙනවා නම් ඒ දේවල් අපේ ළමයින්ට දෙන්න ඕනේ. දැන් අපේ අම්මා පොඩි කාලේ ගොඩක් සැරයි. මම පුළුවන් තරම් උත්සාහ කරනවා අපේ බබාට එච්චරම ගොඩාක් සැර වෙන්නේ නැතුව චුට්ටක් සැර වෙලා මේ ඉන්න. ඔව් ඒක හරි. ඇත්තටම තරිදු කියන්නේ පයනියර් කෙනෙක් නේද? දැන් ඊළඟ පරම්පරාවට අලුත් යමක් දී කරලා ඉවරයි ලංකාව ඇතුළත. ඔව් දී කරලා මට තියෙන එකම වොරි එකක් තියෙනවා පොඩි වොරි එකක් තියෙනවා වොරි එකක්කුත් නෙමෙයි ඒක. සමහරවිට මම කල්පනා කරන දෙයක් තියෙනවා මේ මගෙන් පස්සේ දැන් මේක ඉන්දියාවේ නම් ඉන්නවා කීප දෙනෙක් කරගෙන යන්න ලංකාවේ තාම කවුරුත් නැහැ. මගේ හොඳම ගෝලයෙක් ඉන්නවා මේ මිනිහා කැමති නැහැ මේ සුජෝක් හීලින් කරන්න එයා කැමති නැහැ. හැම කෙනාටම කරන්නත් බෑ. කරන්න පුළුවන් කියලා මම සිලෙක්ට් කරගත්ත කීප දෙනෙක් ඉන්නවා. සමහර අය කරන්න බයයි, සමහර අය කරන්න කැමති නැහැ. ඒ වගේ ප්‍රශ්න ඉතින් මට ඇත්තටම සමහර වෙලාවට මම එකපාරටම මීටින් එකක් තියලා මගේ හොඳම ගෝලියෝ ටිකව රැස් කරලා අහනවා දැන් මොකද කරන්නේ? මම මරුණ දවසට කවුද මේක කරන්නේ? ඊට පස්සේ ඉතින් උන් කියන්නේ නෑ සර් තව අවුරුදු 10ක් 15ක් මේක කරගෙන යන්නකෝ කියලා. හරි? ඉතින් ඒ වගේ මේ සමහර වෙලාවට ඒ වගේ ගැටලුවක් තමයි MDC ඔළුවට එන්නේ. එන්නේ මම හිතන්නේ අනාගතේ කට්ටිය මේ අනාගතේ ලෝක චුට්ටක් වෙනස් වෙගෙන යනවා. දැන් හැමදේම වෙස්ටර්න් මෙඩිසින් නෙමෙයි. මොකද මේ ඒක ඩිසර්විං කෙනෙක් ඉන්නත් එපා. අනිවාර්යයෙන්. ආසාව තිබුණාට හරියන්නේ නැහැ. ඒක නා ඩිසර්විං ඕනේ. ඒ වගේ කෙනෙක් හම්බ වෙයි කියලා මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ ආව දවසේ මම සම්පූර්ණ තේරුම් ගන්නවා මෙයා තමයි කෙනා කියලා. කෙනා කියලා. ඇහැ බලමු අපි ආගේ. ඔව් බලන්න. හරි ඊළඟට ඔන්න මේ අවසාන ප්‍රශ්න ටිකට අපි යන්නේ. ඔයා ව්‍යවසායකයෙක් අර්ථ දක්වන්නේ කොහොමද? ව්‍යවසායකයෙක් අර්ථ දක්වන්නේ මෙහෙමයි වැඩක් අපි ප්‍රොමිස් වුණොත් අපි කිසි දෙයක් කරනවා කියලා එයා කොහොම හරි ඒක කරන්න ඕනේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඊළඟට කිසිම දෙයකින් සැලෙන්නේ නැතුව ඉස්සරහට යන එක තමයි වැදගත්ම වෙන්නේ. අපි හැමතිස්සෙම වැටෙනවා අනිවාර්යෙන් වැටෙනවා. වැටුනේ නැත්නම් ඒකේ ලෙසන් එකක් නැහැනේ. දැන්
මම වයිෆ් එක්ක හැමතිස්සෙම කතා කරනකොට එයා කියන්නේ දැන් ඔයා ආර්යව විශ්වාස කරලා මේක කළා මේක මම කියන්නේ නෑ මම මේ විශ්වාස කරගන්න මේකද මම එයාට chance එකක් දුන්නා. ඒ හැම කෙනාටම මම දැන් කොච්චර ඒ කියන්නේ අපි කියන්නේ ගොඩක් අය තමන්ගේ පර්සනල් ඇජෙන්ඩාස් තියාගෙන අපිව ආශ්‍රය කළාට අපේ වැඩවලට එකතු වුණාට එහෙම කියලා මම අලුතෙන් එන කෙනාට අර පරණ කෙනා අපිට මෙහෙම කරපු නිසා කියලා ඒ අලුතෙන් එන කෙනාව මේ නවත්තන්නේ නැහැ. ඒ හැම කෙනාවම බාර ගන්නවා. ඉතින් ඒ වගේ ව්‍යවසායකයෙක් වුණාම රිස්ක් ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම රිස්ක් ගන්න ඕනේ සහ හැමතිස්සෙම possibilities හිතන්න ඕනේ. දැන් මම හිතන මගේ ලොකුම දේ තමයි මම possibilities හැමතිස්සෙම හිතනවා මේක කළොත් සාර්ථක වුණොත් වෙන්නේ මේකයි. චුට්ටක් සාර්ථක වුණොත් මේකයි. මේක අසාර්ථක වුණොත් මොකද වෙන්නේ? වැටීම වුණොත් මොකද වෙන්නේ? වැටීම වුණොත් වෙන්නේ මෙන්න මේකයි. දැන් අපි අලුතෙන් ක්ලිනික් එකක් දානකොට මම කිව්වේ වැටීම වුණොත් වෙන්නේ මේ ක්ලිනික් එක වහන්න වෙනවා. එච්චරයි. ඊට වැඩි දෙයක් වෙන්නේ නැහැ. එහෙනම් අපි ආපහු ක්ලිනික් එක වැවුවොත් තවම තැන ආපහු ක්ලිනික් එක කරනවා. දැන් මගේ අලුත් ක්ලිනික් එක ඔයගොල්ලෝ දැක්කනේ ඒක ලස්සන ක්ලිනික් එකක්. ඒක හැදුවෙත් මේ මම මේ සුජෝක් වලින් නිසා තමයි ඒක මට පුළුවන් වුණේ එතන මේ සෙට් කරගන්න. ඒ කෙටියෙන්ම කියනවා නම් එතන මට එතන සෙට් කරපු ලේඩිව මම අන්න අවුරුදු කීපයක් තිස්සේ 3ක් වගේ තිස්සේ එයාව ආශ්‍රය කළ දෙකට එයා කවදාවත් කිව්වේ නැහැ මේ මෙතන ඇවිල්ලා ක්ලිනික් එකක් දාන්න කියලා. එයාගේ ආව ලොකු ස්නායු වල ප්‍රශ්නයක් කිසිම නියුරොලොජිස්ට් කෙනෙක්ට හොඳ කරගන්න බැරි වෙලා එයා දවස් 35ක් එක දිගට හිටගෙන හිටියේ. එයාට ඉඳ ගන්න බෑ. ඉඳගත්ත ගමන් ලොකු පේන් එකක් ආවා. ඉතින් මේ නියුරොලොජිස්ට්ලා ගොඩකට හොඳ කරන්න බැරි වුණා. ඊට පස්සේ එයා කයිරොප්‍රැක්ටර් කෙනෙක් ඉන්නවා පවින් කෙනෙක් ලංකාවේ. එයාව ගෙදරට ගෙන්නගෙන කීප දවසක් බැලුවා බැරි වුණා. එහෙම වෙලා අන්තිමට මගේ ළඟට ආවා. දවස් 3යි ට්‍රීට් කරේ සුජෝක් විතර එයාට කරේ. දවස් 3න් මේ සම්පූර්ණයෙන්ම හොඳ වුණා. ඊට පස්සේ තමයි යා කිව්වේ "වා මේ මොකද්ද මෙතන කරන්නේ?" යා කිව්වා යාගේ භාෂාවෙන්ම කියනවා නම් "what the hell are you doing in this place at this Rajagiriya" කියලා. මේ "come to this place you deserve a better place" කියලා තමයි උතන සෙට් කරේ අලුත් ක්ලිනික් එක. ඉතින් අලුත් ක්ලිනික් එක ලස්සනට තියෙනවා. ඉතින් ඒ වගේ එතන යනකොට මම කිව්වේ මගේ පාර්ට්නර්ට ඒ වගේම වයිෆ්ට කිව්වේ වැඩි වුණොත් වෙන්නේ ඉතින් මේක වාහන එකනේ වෙන්නේ මේ ඒකට ආයෙත් කරලා බලමු. ඔව් බලමු. මමත් හැමතිස්සෙම හිතන දෙයක් තමයි හැම පුද්ගලයෙක්ම බිස්නස් ඔපචුනිටි එකක්. නෑ ඒව නෙවෙයි. මං කියන්නේ මේ ඔයාව දැක්කම ඔයා එහෙම නෙවෙයි මං කියන්නේ බිස්නස් මූඩ් එකට ආවම හැම පුද්ගලයෙක් ළඟම ඔපචුනිටි එකක් තියෙනවා. අනිත් එක තමයි මම විශේෂයෙන්ම කියන්නම් දැන් මම කරනකොට මගේ ළඟට එන කස්ටමර් කෙනෙක් හරි ක්ලයන්ට් කෙනෙක් හරි පේෂන්ට් කෙනෙක් කවුරු හරි එනකොට මම හැමතිස්සෙම හිතන්නේ මම තමයි ඒ පුද්ගලයා කියලා. මම ඒ පුද්ගලයා වුණා නම් මම මොකක්ද කරන්නේ? ගන්න තීරණය මොකක්ද? ඒ අනුව තමයි මම ඒගොල්ලන්ට ඇඩ්වයිස් දෙන්නේ. එතකොට ඒ විදිහට මම මටම සලකන එක තමයි මගේ ක්ලිනික් එකේදී කරන්නේ. කියන්නේ මම මෙතනක් මම එතනක් මම කියලා හිතලා සලකන එක තමයි මම කරන්නේ. ඉතින් ඒක නිසා තමයි හොඳම සොලියුෂන් එක ඒ කෙනාට දෙන්නේ. දැන් ට්‍රීට්මන්ට් එකක් වුණත් අපි හිතමු මොනවා හරි දෙයක් වුණත් කාට හරි අත්‍යවශ්‍ය නැත්නම් යාට ගෙදරදී ලෙමන් වෝටර් ටිකක් දීලා ගෙදරදී බීට්‍රූට් ජූස් දීලා මොන හරි කරගන්න පුළුවන් නම් මම අනිවාර්යෙන් මේ උපදෙස් ටික තමයි දෙන්නේ. අවශ්‍යම නම් කියන එක තමයි කියන්නේ මම නම් මම කරගන්නවා කියලා හිතුනොත් තමයි මේ ට්‍රීට්මන්ට්ස් වලට මම ඒගොල්ලෝම යොමු කරන්නේ. දැන් ඔයා මගේ ඊළඟ ප්‍රශ්නෙට ඇත්තටම උත්තර දුන්නා. මොකද්ද මේ අවසාන ප්‍රශ්න දෙක මම අහන්නේ? අර ඉක්මනට කියමු මම හොඳටම කාලය වෙලා ඉවරයි. මොකද්ද ව්‍යවසායකෙක් විදිහට මේ අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න එක්කෙනෙක්ට ඔයා දෙන උපදෙස් මොකක්ද? ඔයා මොනවද කියන්නේ? ප්‍රධාන උපදෙස් තමයි ඔයා මේක පටන් ගන්නකොට මේක මේ අසාර්ථක වෙයි කියලා එහෙම බය වෙන්න එපා. ඒක තමයි පළවෙනි උපදෙස්. ඕනෙම ව්‍යවසායකයෙක් ඕනෙම දෙයක් පටන් ගන්නකොට අවුරුදු 5ක් කොහොම හරි අල්ලගෙන හිටියා නම් ඊටු ටික ඇදගෙන යන්න පුළුවන්. මේ පළවෙනි අවුරුදු 5 ප්ලෑන් කරන්න කොහොමද මම මේක අල්ලගෙන ඉන්නේ කියලා. ඊළඟට අපි හිතමු දැන් ඔයා මේ පටන් ගන්නේ ෆෝන් ෂොප් එකක් කියලා. ඔයා කල්පනා කරන්න මේ ෆෝන් ෂොප් එකට මම ගියොත් ෆෝන් එකක් ගන්නවද කියලා. මම ගිහිල්ලා ෆෝන් එකක් ගන්නෙ නැත්තම් ඒ වගේ ෆෝන් ෂොප් එකක් දාන්න එපා. ඊළඟට ඔයා මේ පටන් කෑම කඩයක් කියලා හිතන්න මම ගියොත් එතන මම මේ කඩෙන් කනවද කියලා හිතන්න. මම තමන් ගිහිල්ලා කන්නේ නැත්තම් ඒක දාන්න එපා. දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ડોක්ටර්ස්ලා තමන්ගේ ළමයින්ට කොත්තමල්ලි වෙනිවැල් ගැට දීලා අනිත් පේෂන්ට්ස් වල ඇන්ටිබයොටික්ස් දෙනවා නම් ඒක සුදුසු දෙයක් නෙමෙයි. හරි?
ඒක ඊළඟ දේ තමයි මේ ඕගොල්ලෝ ගොඩක් ව්‍යාපාරයක් පටන් ගන්නවා. දැන් මම ව්‍යාපාරයක් විදියට නෙමෙයි මේක කරන්නේ සර්විස් එකක් විදියට සහ මේ ආදරේ මේ සබ්ජෙක්ට් එකට ආදරේ නිසා මම ගොඩක් වෙලාවට කරන්නේ වෙන කවුරුත් මේකට නැති නිසා. ඉතින් ඒ වගේ හැමෝටම පිස්සු නැහැනේ. ගොඩක් අය ව්‍යාපාරයක් පටන් ගන්න ලාභයක් ලබන්නනේ. එහෙමනම් නමුත් පළවෙනි මාස 6ක් කරන දේට ආදරය කරන්න ඕනේ. ඔව් අපි මාස කරන 6ක් දේට ආදරය කරන්න. එන්න මේ ප්‍රොෆිට් එකක් ලාභයක් ගැන බලාපොරොත්තු වෙන්න එපා. ඔයගොල්ලෝ ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඊළඟට පටන් ගන්න ඕනේ මොකද්ද කියලා තීරණය කරනකොට භාග්‍යවාදී වගේ තමන් ආදරය කරනම දේ. තමන් වැඩියෙන් මාස කතා කරන එකට නම් කතා කරන බිස්නස් එකක් පටන් ගන්න. තමන් වැඩියෙන් මාස චිත් සාධින එකට නම් චිත් සාධින එකක් කරන්න. ඒ චිත් සාධිනකොට මේ ලෝකේ අනිත් කවුරුත් අඳින්නේ නැති විදියට චිත් සාධින. කතා කරනවා නම් ලෝකේ කවුරුත් කරන්නේ නැති විදියට ඒක කොහොමද හැමෝටම ගැළපෙන විදියට කතා කරන්නේ. ඉතින් ඒ වගේ යුනික් දෙයක් කරන්න. එක්ක අලුතෙන් දෙයක් හොයාගන්න. එහෙම නැත්නම් තමන් කවුරුත් නොසලන විදියට ඒක යුනික්නස් එකකින් කරන්න. ඊළඟට සර්විස් එක ගත්තොත් දැන් මම සර්විස් කරනවා සමහරවිට රෑ 9:09 මාර වෙනකන් අපොයින්ට්මන්ට්ස් ගන්නවා. සමහර වෙලාවට උදේ 6ට 6 මාරට අපොයින්ට්මන්ට්ස් ගන්නවා. එහෙම කියලා මං 6 මාරින් ඉඳන් 9 මාර වෙනකම් වැඩ කරන්නේ නැහැ. දැන් අපි 6 මාරට අපොයින්ට්මන්ට්ස් ගන්නවා. ඒ විදිහට ගිහලා දවල් සමහර වෙලාවට මං ගෙදර යනවා. ගෙදර ගිහලා ගෙදර තමයි ඉන්නේ. හැමතිස්සෙම ඒක ඒ විදිහට තියාගන්න ඔයා කියන්නේ ඔයා යුනික් වුණොත් ඔයා ගතේ තමයි ඔක්කොම කන්ට්‍රෝල් එක තියෙන්නේ. ඒක නිසා යුනික් වුණාට පස්සේ අපහු මේ කොහේ ප්‍රැක්ටිස් කරත් ඔයා වෙන්න. කට්ටිය හොයාගෙන එනවා. ඔව් ඔයා වෙන්න නේද? ඔයා ඔව්. හරි ඊළඟට මේ 82 කොල්ලෙක් විදියට එදායි අදයි අතර තියෙන වෙනස මොකක්ද? වාක්‍යව ඉසිපතනට ගියේ කියලා වගේ යාළුවෝ එහෙම ඉන්නවද අඩවියේ? ඉන්න. යාළුවෝ ඉන්නවා මේ කීප දෙනෙක් ඉන්නවා. තව දැන් අර ගෲප් වල පොඩි මේකක් කියලා හින්දා එක ගෲප්ස් වල යාළුවෝ ඉන්නවා. බට් අඩවියෙත් ඉන්නවා ගොඩක් යාළුවෝ. අඩවියෙත් ඉන්නවා. හරි ඊට පස්සේ මොකද හිතෙන්නේ ඉතින් 82 අදයි ගත්තාම? ඔව් 82 කොල්ලෙක් කියන්නේ මෙහෙමයි දැන් ඇත්තටම මේ මගේ ක්ලාස් එකේ ඉගෙන ගන්න ළමයින් ඔක්කොම මගේ වයස ඇවොත් එන්න කියන්නේ 27යි කියලා මම බබාටත් උගන්වලා how old is your dad කියලා කවුරු ඇව්වත් කියන්නේ 27 years කියලා. මේ මම 27න් පස්සේ වයසට ගියේ නැහැ. මේ ඉතින් මේ 82 ගෲප් එකට ජොයින් වුණාට පස්සේ තමයි මට මේ හැමතිස්සෙම කියවෙන්නේ මේ 82 කතාව. නැත්තම් මේ 93 94 වගේ තමයි මගේ ඔළුවේ තිබුණේ හැමතිස්සෙම. එච්චර අඩුයි නේ. මට මේ තව එකක් තමයි මේ ගිහාන් හැමතිස්සෙම අහනවා මේ ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්නේ මොකක්ද කියලා. ඔව් අපි ටිකක් වැඩිපුර කතා කරා යනවා ඉවරද කියලා. ඉවර වෙන්න යන්නේ ඔන්න ඉවර වෙන්න යන්නේ හොඳම විදිහකට. මේ ගිහාන් ඔය ප්‍රශ්නේ යොමු කරේ නෑ ඔන්න අදත්. මට ආවේ නෑ මේ ප්‍රශ්නේ. ඔයාගේ ප්‍රශ්නේ දෙන්න ෂෙරොන්ට. ෂෙරොන් මට එවනවා. ගිහාන් අවදාව කියන ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ ප්‍රශ්නේ තමයි අහුවෙන්නේ. හරි කමන්නේ. ඔන්න ප්‍රශ්නේ පස්සේ අහන්න. තව ප්‍රශ්න ගොඩක් තියෙනවා තරිඳු. අද කතාව ගොඩක් දික්ුණේ ඇත්තටම මේ තරිඳුගෙන් අහන්න ගිය ප්‍රශ්න නෙවෙයි. අද entrepreneurship program එක නෙවෙයි මම කරේ මේක අපි කරේ මොකද්ද සෞඛ්‍ය පාඩමක් වගේ. ඔව් ඒකයි අපේ කතාව චුට්ටක් දික්ුණේ. නමුත් මම දිගටම අරගෙන ගියෙත් ඕගලන්ට එකකින් යමක් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා හැමෝම වට ස්තුති කරලා තියෙනවා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලාත් මේ කමෙන්ට් වල තියෙන ඔන්න ඔයා කමෙන්ට්ස් බලන්න. මේ අන්තිමට අපිට දෙනවද හොඳ සින්දුවක් ලස්සන ඉංග්‍රීසි එකක් ලස්සන සින්දුවක් ප්ලීස් ඔව් බැරි දෙන්න කියන්න කට්ටිය දුවයිද එතන ඉන්න මොකද මේ ડોක්ටර් කියලා හරි කැමති එකක් කියන්න ඔයා කැමති එකක් කියන්න ලස්සන සින්දුවක් ලස්සනටම කියන්න පුළුවන් ජාතික ගීය තමයි නෑ ඔයා ඇත්තටම ලස්සන සින් කරනවා මම දැකලා තියෙනවා ගොඩක් ඒ මధుරයාමි කිව්වේ ස්පෙලිංස් වරදින්න පුළුවන් අද කියන්නේ proud of you තරින් දුන්න ගියාන් කියනවා ඒකත් thank you ගියාන් අපි ප්‍රශ්නේ පස්සේ විසඳගමු ඔව් tweet playing games වගේ එකක් කියන්නද මතකද even in my heart I see
You're not being true to me, deep within my soul. I feel nothing's like it used to be. Sometimes I wish I could. Bad time, impossible as it may seem, but I wish I could. So bad, baby. Quit playing games with my heart, with my heart, with my heart, with my heart. I live my life the way to keep you coming back to me. Everything I do is for you. So what is it that you can't see? Sometimes I wish I could. In bad time, possible as it may seem, but I wish I could. So bad, baby. Quit playing games with my heart, my heart. With my eyes should have known from the start. From my heart, from my heart, from my heart. ඔය පස් දෙනෙක් එකතු වෙලා ඉස්සර කිව්වේ ඉතින් දැන් තනියම කියන්නේ නැහැ. ඒකනේ ඒක තමයි යාළු පස්තරකෙක් කියපු සින්දුවක් නේ. ඒක තමයි ඉතින්. ඒ කාලේ MTV එකෙත් ගියා අපි කියන්නේ. ඔයගොල්ලෝ බැලුවද අපි කියනකොට නේද? ඔව් ඔයගොල්ලෝ කියද්දි වැල උඩ පැනවන කිව්වේ නේ. ඔව් අදටත් මතකයි ඇත්තටම. හරිම ආසයෙන් අපු සින්දුව. ඉතින් තනින්දු බොහොම ස්තුතියි. අනේ මන්ද මේ ගියාන අහන ප්‍රශ්න ඇහුවේ නැද්ද ප්‍රශ්න ඇහුවද කියලා. ඉතින් ඉක්මනට කියන්න ගියාන ඔයාගේ ප්‍රශ්නේ මොකක්ද කියලා මට අහන්න. ගියාට තියෙන ආහස්‍ය ගැන ප්‍රශ්නයක්. ඒක අපි පස්සේ විසඳ ගන්න වෙන්නේ. ආහස්‍යරන ප්‍රශ්නයක්ද? හා රයිට්. ආහස්‍යරන එහෙනම් පෞද්ගලික විසඳ ගන්න තියෙන ප්‍රශ්නයක් මේක. හරි. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට තරින්දු දෙසරයක්ම අර ඊයේ කිව්වා වගේ ගමනක් ගියත් මාත් එක්ක බෑ කියන්නේ නැතුව කිසිම ලොකු කමක් නැතුව ඇත්තම කියනවා නම් මාත් එක්ක එකතු වෙලා මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න කැමති වුණාට බොහොම ස්තුතියි මම ඔයාලට විශ් කරනවා අනාගතේ ඔයාලා කිව්වා වගේ ඔයාගේ දේවල් හැමදේම ඉෂ්ට සිද්ධ වෙන්න ප්‍රාර්ථනා කරනවා හැමදේම හොඳට සිද්ධ වෙන්න කියලා. බොහොම ස්තුතියි මාවත් මේකට ජොයින් කරගත්තට. ඉතින් ඇත්තටම ගොඩාක් සතුටුයි මේ ගෲප් එකේ ඉන්න එක ගැන. ගෲප්ස් නම් තියෙන ඕනේ තරම්. නමුත් මම දැක්ක හොඳම ඇඩ්මින් සෙට් එකක් ඉන්න ඉතාමත්ම හම්බල් හොඳ කට්ටියක් ඉන්න ගෲප් එකක් මේක. ගොඩාක් රෙස්පෙක්ට් කරන එක ගැන. හොඳ මිනිස්සුන්ට ගොඩාක් මම රෙස්පෙක්ට් කරනවා. මේ ඉතින් හරිම ගොඩාක් එන්ජොයි කරනවා. ගොඩාක් සතුටින් මාව එකතු කරගත්තා. thank you. ඔව් මම එනවා ලංකාවට ආවම මගේ ඇහැ බලා ගන්න ඕනේ. එහෙනම් අපි